හොඳයි අපි අද යාන්ත්‍රික විද්‍යාව පාඩමේ දෙවෙනි දවසේ. එතකොට අපි අද සිද්ධාන්ත කිහිපයක් මුලින්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ සිද්ධාන්ත ආශ්‍රිතව කියන අද හදපු අද ඉගෙනගත්ත සිද්ධාන්ත සහ අපි මීට කලින් සතියේ ඉගෙනගත්ත සිද්ධාන්ත ආශ්‍රිතව ගැටලු කිහිපයක්වත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ළමයි දැන් එහෙනම් ඔයාලගේ ටියුට් එකේ 9 වෙනි පිටුවට යන්න. එතකොට මේ 9 වෙනි පිටුවේ තමයි දැන් අපි මේ ඉගෙන ගන්න සිද්ධාන්ත ටික ඔයාලා ලියා ගන්න ඕන. ටියුට් එක නැති අය ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නවත්තපු තැන ඉඳන් ඔය ටික ලියාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට 9 වෙනි පිටුව හොයාගත්තා නේද? ඒ 9 වෙනි පිටුවේ තියෙනවා නිකන් මේ වගේ පිටුවක් පේනවද දන්නේ නැහැ. මේ කොටු ගොඩක් තියෙන පිටුවක් තමයි තියෙන්නේ. ඔන්නාලා එන්න ඒ පිටුවට තමයි යන්න ඕනේ. ටියුට් එක නැති අය ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන තැනින් පටන් ගන්න පුළුවන්. හරි. මුලින්ම එහෙනම් අනුමාත්‍රකාව ලියා ගන්න. ඒතර මේ පිටුවේ උඩින්ම තියෙන කඩයිරේ මත මම මේ කියන මාත්‍රකාව ලියා ගන්න. ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය කියලා තමයි මාතෘකාව ලියන්නේ. හරිනේ. හොඳයි. දැන් පොඩ්ඩක් බලා ගන්නකො. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රස්ථාර වර්ග දෙකක්. ඊසතිය අපි ඉගෙන ගත්ත ප්‍රස්ථාර වර්ග දෙකක්. මොනවාද ඒවා? විස්ථාපන කාල ප්‍රස්ථාර සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර. දැන් මම මේ අඳින්න යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරයයි ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුවක ත්වරණ කාල ප්‍රස්ථාරයයි. සර් මේ මොකද්ද මේ ත්වරණ කාල ප්‍රස්ථාරය කියන්නේ? අපි එහෙම එකක් කරලා නැහනේ කියලා හිතන්න එපා. ඉතින් වෙනසක් නැහැ. ත්වරණය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය නිරූපණය කිරීම තමයි මේ ත්වරණ කාල ප්‍රස්ථාරයෙන් කරන්නේ. හරිද? එතකොට මේක විස්තර. දැන් අපි බලමු ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන වස්තුව සඳහා මේ ප්‍රස්ථාර මොන වගේද කියලා. ඉතින් ඕක පටන් ගන්න ලේසිම තැන තමයි මේ ප්‍රවේග ප්‍රස්ථාරයෙන් ගන්න. හරි? ඒකාකාර ප්‍රවේගය කියන්නේ ප්‍රවේගය ඒකාකාරයි. කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන්නේ නැත්නම් කියන්නේ නියත ප්‍රවේගයක් තියනවා කියන එකනේ කියන්නේ. එහෙනම් කාලයත් එක්ක මෙයාගේ ප්‍රවේගය නියතයිනේ. එහෙනම් ප්‍රස්ථාරයෙන් ඕන මෙන්න මේ වගේ නේද? කාලය ගත වෙනවා හැබැයි ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඒකාකාර ප්‍රවේගයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඕක අපිට නිකම්ම ගන්න පුළුවන්. අපි දන්න මේ නිකම්ම ඒ මාතෘකාවේ තේරුමෙන්ම අපිට තේරෙනවා ඒකාකාර ප්‍රවේගය නම් ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති ප්‍රවේගයක්. හරි. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරය දන්නවනම් අපි ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින් බලන්න. ඒක කොහොමද අඳින්නේ? දැන් මොකද අපි කරන්න යන්නේ? අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔන්න ගන්නවා මේක. දැන් එහෙනම් ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න යන්නේ මේක ඇසුරෙන්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇසුරෙන් ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න යන්නේ. එතකොට මොකද්ද අපි දන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි ත්වරණය අතර සම්බන්ධය? ඔයාලට මතකද? අපි ගිය සතියේ ඉගෙන ගත්තා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. මොකද කිව්වේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. එතකොට මෙයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේකනේ. මෙයාගේ අනුක්‍රමණය කීයද?
අපි අර සිම්පල් m අකුරෙන් දාන්නේ. දැන් පරණ ඒවා මතක තියෙන්න ඕන. ඒවා මතක නම් වැඩි කරන්න අපිට බෑ. දැන් මෙයාගේ අනුක්‍රමණය කීයද? මේ වගේ අනුක්‍රමණය බිඳුවයිනේ. දැන් අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයේ බිඳුව නම් මෙයාගේ ත්වරණය කීයක් වෙන්න ඕනද? ත්වරණයත් බිඳුවක් වෙන්න ඕන. එහෙනම් ත්වරණයේ බිඳුව වෙන ප්‍රස්ථාරය මොන වගේද? එන්න මෙහෙම නේද? දැන් ත්වරණයේ බිඳුව කියන්නේ මේ හරියනේ. අන්න ත්වරණයේ බිඳුව වෙන ප්‍රස්ථාරය නම් මේ වගේ. ප්‍රස්ථාරයේ තියෙන මේ බිඳුව හරහා යන තිරස් රේඛාවක් තමයි ප්‍රස්ථාරය වශයෙන් ලැබෙන්නේ. තේරුණා නේද? හොඳයි. ඊට පස්සේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය දන්නව නම් විස්ථාපන කාල ප්‍රස්ථාරය කොහොමද අඳින්නේ? ඒකත් පොඩ්ඩක් අපි බලමු. දැන් මේ දෙන්න අතර සම්බන්ධයකුත් අපි ඉගෙන ගත්ත ගිය සතියේ. දැන් ගිය සතියේ ගණන් කරේ නෑ, තියරි විතරයි කරේ. ඒ තියරි ඇසුරෙන් තමයි මේවා ඉගෙන ගන්නෙ. ඒතර ගිය සතියේ අපි ඉගෙන ගත්තා මතකද? විස්ථාපන කාල වක්‍රයක අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. එහෙනම් මෙයාගේ ප්‍රවේගයට වෙච්ච දේම මෙයාගේ අනුක්‍රමණයට වෙන්න ඕන. මොකද වෙන්නේ? දැන් ප්‍රවේගය ධනයි නේද? ප්‍රවේගයේ ධන ප්‍රවේගයන්නේ තියෙන්නේ. මෙතන ප්‍රවේගයේ ධනාංකයක්. බිඳුවට උඩින්නේ තියෙන්නේ. එහෙනම් ප්‍රවේගයේ ධන නම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයත් ධන වෙන්න ඕන. එන්න ධන අනුක්‍රමණයක් කියන්නේ නිකන් මෙන්න මේ වගේ අනුක්‍රමණ ධනනේ. මෙන්න මෙහෙම අනුක්‍රමණයක් තිබ්බොත් ඒකට අපි කියනවා ඍණ අනුක්‍රමණයක්. ඒතර මෙයාට තියෙන්න ඕන ධන අනුක්‍රමණයක්. මොකද ප්‍රවේගය ධනයි. හැබැයි ඒ වගේ මේ ප්‍රවේගය නියතයිනේ. ප්‍රවේගය නියතයි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයත් නියත වෙන්න ඕන. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. ප්‍රවේගයේ ධනයි නියතයි නම් මෙයාගේ අනුක්‍රමණයත් ධනයි නියත වෙන්න ඕන. එතකොට මේ ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ විදිහට. දැන් බලන්න මේ අදපු එකේ අනුක්‍රමණය ධනද නෙවෙයිද? අනුක්‍රමණය ධන. m විශාලයි බිඳුව. ඒ වගේම අනුක්‍රමණය නියත නැද්ද? මොකද්ද අනුක්‍රමණය කිව්වේ? මෙන්න මේ කෝණයේ tan නගය. ඒතර මේක θ නම් මේ හැම තැනකම කෝණය නියතයිනේ. එකම කෝණය θ වෙනස් වුනේ නැහැ. ඒ කියන්නේ tan θ. ඒ කියන්නේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට කෝණය නියතයි කියන්නේ අනුක්‍රමණය නියතයි කියන්නේ. අනුක්‍රමණය නියතයි. ඒ කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ධන අනුක්‍රමණයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රස්ථාරය අඳ ගන්න පුළුවන්. දැන් ඕනනම් පොඩක් ආපස්සට චෙක් කරලා බලන්න. මෙයාගේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවනේ. අනුක්‍රමණය ධනයි. මෙහෙම තියනවා නම් ධන. ඒ වගේම අනුක්‍රමණය නියතයි. වෙනස් වෙලත් නැහැ. එහෙනම් මොකද මේ ප්‍රවේගයත් ධනයි. ප්‍රවේගයත් නියතයි. හරිනේ. ඒ වගේම මේකත් චෙක් කරලා බලමු. මෙයාගේ අනුක්‍රමණය බිඳුවයි. අන්න ත්වරණයත් බිඳුව. හරිනේ. ඒක ඔන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙන්න ඕන ළමයි එක ප්‍රස්ථාරයක් දුන්නොත් ඒකෙන් අනිත් ප්‍රස්ථාරය ලබා ගන්න. ඕන විදිහකට අහන්න පුළුවන් වලට ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා ත්වරණ කාල ප්‍රස්ථාරය අහන්න පුළුවන්. ත්වරණ කාල ප්‍රස්ථාරය දීලා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අහන්න පුළුවන්. නැත්නම් මේ දෙන්නත් අතරත් ඔය විදිහට අහන්න පුළුවන්. විස්ථාපන කාල ප්‍රස්ථාරය දීලා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අහන්න පුළුවන්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා විස්ථාපන කාල ප්‍රස්ථාරය අහන්න පුළුවන්. ඉතින් ඔය එකක් දුන්නම අනිත් එක ඇඳීමේ හැකියාව අපිට තියෙන්න ඕන. ඒක අඳින්න පාවිච්චි කරන්නේ අර එක සම්බන්ධතා දෙකයි තියෙන්නේ. ඉතින් මේ දෙක මතක නම් ඕන එකක් හරි. මොකක් සම්බන්ධතා දෙක? විස්ථාපන කාල වක්‍රය අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. ප්‍රවේග කාල වක්‍රය අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. ওই දෙක තමයි මතක තියාගන්න ඕන. හොඳයි. එතකොට ළමයි ඔයාලගේ ඔය 9 වෙනි පිටුවේ ඔයාලා ලියාගත්ත මාතෘකාවට පහලින් කොටු තුනක් තියෙනවා. ඒත් මේ කොටු තුන ඇතුලේ මෙන්න මේ ප්‍රස්ථාර තුන ඇඳ ගන්න. ටියුට් එක නැති අය පොතේ සාමාන්‍ය විදිහට ඔය මේ තුන ඇඳගන්න. හරිනේ? එහෙනම් ඉස්සෙල්ලාම මේක අපි
ඇඳගෙන ඉමු. ඊට පස්සේ අපි තවත් ප්‍රස්ථාරය ඉස්සරහට අඳිමු. හරි. එහෙනම් ඇඳ ගන්නකො ළමයි. ඒක ඇඳගත්තා නේද? හොඳයි. දැන් අපි දෙවෙනි කොටසට යමු. ඒකට ඔයාලා මේ ප්‍රස්ථාර තුන ඇඳගත්තානේ. කලින් එකේ නේද? කලින් ප්‍රස්ථාර තුන. ඊට පස්සේ ආපහු ඊට පහළින් තියෙන මාතෘකාව ලියා ගන්න. කියන්නේ ඊට පස්සේ මුලින්ම කොටු තුනක් තියෙනවා. ඒ තුන ඇඳලා. ඒකට පහළින් තියෙන කොටු තුන තමයි දැන් සම්පූර්ණ කරගන්න යන්නේ. ඒත් මෙන්න මෙතන තියෙන මාතෘකාව ලියා ගන්න ඊළඟ එක. ත්වරණය. හරි. ලියාගත්තා නේ ත්වරණය කියලා නේද? දෙවෙනි අනුමාතෘකාව ත්වරණය. එතකොට මේ ත්වරණය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. අපි ඊයේ සතියේ ඉගෙන ගත්ත ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේගය එන්න වැඩි වෙනවා නම් ඒකට ත්වරණයක් කියලා කියනවා. ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එහෙනම් ත්වරණයේ ප්‍රස්ථාරය මම මෙතන අඳින්නම්. එතකොට මෙන්න මේක ත්වරණයක් නේද? මේ ප්‍රවේගය එන්න කාලය ගත වෙනකොට ප්‍රවේගය මොකද එන්න වැඩි වුණා. එතකොට ඔන්න ත්වරණයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ත්වරණයේ අර්ථ දැක්වීම දන්නවා ප්‍රවේගය වැඩි වීම. ඔන්න එහෙනම් ඔන්න ප්‍රවේගය වැඩි වෙන විදිහට ප්‍රස්ථාරය යන්නවා. හරි. ඒක අඳින්න පුළුවන් ඕනෙක් කෙනෙක්. දැන් මේක දීලා අපිට කියනවා ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න කියලා. ඔන්න ත්වරණයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න කියනවා. ඉතින් කලින් සම්බන්ධෙම දාන්න. මොකක්ද සම්බන්ධය? ප්‍රවේග කාල වක්‍රයක අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. හරි. එහෙනම් දැන් බලන්න මෙයාගේ අනුක්‍රමණයට මොකද උනේ? මුලින්ම මට කියන්න මෙයාට තියෙන ධන අනුක්‍රමණයක්ද ඍණ අනුක්‍රමණයක්ද? මේක ධන අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරයක් නේ. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය ධන m විශාලයි බිංදු. ඉතින් මෙයාගේ අනුක්‍රමණයෙන්නේ ළමයි ත්වරණය දෙන්නේ. ඉතින් අනුක්‍රමණය ධන නම් මෙයාගේ ත්වරණයත් ධන ත්වරණයක් තියෙනවා. ඒකට මේ ධන පැත්තේ තමයි මේ ප්‍රස්ථාරේ ධන පැත්තේ තමයි ත්වරණය තියෙන්නේ. ඒ වගේම මෙයාගේ අනුක්‍රමණය නියතයි නේ. මේ කෝණය කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. හැමතැනම තීටා තමයි. තේරෙනවද? අනුක්‍රමණය ධන ඒ වගේම නියතයක්. කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. කෝණය තීටා නියතයි. එහෙනම් ත්වරණයත් මොකද්ද වෙන්න ඕන? අනුක්‍රමණය ධන නිසා ත්වරණයත් ධන වෙන්න ඕන. අනුක්‍රමණය නියත නිසා ත්වරණය නියත වෙන්නත් ඕන. පැහැදිලිද? එතකොට ත්වරණය ධන වෙන්නත් ඕන, ත්වරණය නියත වෙන්නත් ඕන. ඔන්න ඔයගේ ප්‍රස්ථාරයක් දෙන්නේ ළමයි. පැහැදිලිද මම මේ කියන එක? අනුක්‍රමණය ධන, ත්වරණය ධන. අනුක්‍රමණය නියතයි. එහෙනම් ත්වරණයත් නියත. ඔන්න ඔය විදිහට ත්වරණයේ ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. දැන් අපි බලමු මේ ත්වරණයේ විස්ථාපන කාල ප්‍රස්ථාරය කොහොමද අඳින්නේ? දැන් මොකද්ද සම්බන්ධය මේ දෙන්නගේ? විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. එහෙනම් දැන් මේකේ තියෙන්නේ ප්‍රවේගය ධන ප්‍රවේගයක් නේ. දැන් මේ ඔක්කොම නේද මේ ධන පැත්තේ ප්‍රවේගී ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. එතකොට ප්‍රවේගය ධන. එහෙනම් මේකේ අනුක්‍රමණයත් ධන අනුක්‍රමණයක් තියෙනවා. මොකද මෙයාගේ අනුක්‍රමණය ඉන්න ප්‍රවේගය දෙන්නේ. එතකොට ප්‍රවේගය එන්න මොකද උනේ මේකේ? ප්‍රවේගය එන්න වැඩි වුණා. විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය දෙන්නේ. ප්‍රවේගය එන්න වැඩි වුණා නම් විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයත් එන්න වැඩි වෙන්න ඕන. තේරුණාද? ප්‍රවේගය එන්න විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. ප්‍රවේගය එන්න වැඩි වෙනවා නම් විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයත් එන්න වැඩි වෙන්න ඕන. එතකොට ඔයා මෙතන අඳින්න ඕන අනුක්‍රමණය එන්න වැඩි වෙන ප්‍රස්ථාරයක්. ඒක මොන වගේද? කියන අනුක්‍රමණය කියවම මේ තීටා කෝණය එන්න වැඩි වෙන ප්‍රස්ථාරයක්. මෙන්න මේක හරි නේද බලන්න ළමයි. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් නේද? මේ කෝණයට වඩා
මෙතන කෝණේ වැඩි. එතනටත් වඩා මේ කෝණේ වැඩි. කියන්නේ කෝණය එන්න වැඩි වෙන ප්‍රස්ථාරයක් තමයි අනුක්‍රමණයෙන් එන්න වැඩි වෙන ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. එතකොට මේක කෝණේ θ1 නම් මේක θ2 නම් මේක θ3 නම් දැන් අපිට මේක බලුවම පේනවා θ1ට වඩා වැඩි θ2 ඒකට වඩා වැඩි θ3. එතකොට ඒ කෝණය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය එන්න වැඩි වෙන ප්‍රස්ථාරයක්. හරිනේ. දැන් සම්බන්ධය චුට්ටක් බලන්න. මෙයාගේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය දෙන්නේ. අනුක්‍රමණය එන්න වැඩි වුණා. හරිනේ. ප්‍රවේගයත් එන්න වැඩි වුණා. ඒ වගේම මෙයාට මේ මොහොතේ තිබ්බ මොන අනුක්‍රමයක්ද? මේ හැම අනුක්‍රමණයක්ම මොනවාද? ඒවා ධන අනුක්‍රමණ. ඒතර මෙයාගේ අනුක්‍රමණය ධනනේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගයටත් තියෙන ධනාගයන්නේ. ප්‍රස්ථාරය යන්නේ බිඳුවට උඩ පැත්තේ. ධන ප්‍රවේගය තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ දෙන්න අතර සම්බන්ධය අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක අර සමහර අය කරනවා මෙහෙම. ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේක නම් විස්ථාපන ප්‍රස්ථාරය මේක කියලා ඔළුවට දාගන්නවා කටපාඩම් කරගන්නවා. එහෙම කටපාඩම් කරගන්නවට වඩා ළමයි අපිට මේ දෙන්න තර්කය මතක නම් තර්කයෙන් ගන්න පුළුවන් නම් අපිට හරි ලේසි මේක පාඩම් කරගන්න. ඉතින් මොකද්ද මතක තියාගන්න තියෙන එකම දේ? විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. ප්‍රවේග කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. පොඩක් ඕනම් දැන් චෙක් කරලා බලන්න. මෙයාට තියෙන ධන අනුක්‍රමණයක්. ඒකෙන් ඔන්න ධන ප්‍රවේගයක් තමයි මෙයාට කාලය පුරාවටම තිබ්බේ. ප්‍රවේගය ධන. එහෙම ඍණ පැත්තට ගියේ නැහැ. ඒ වගේම අනුක්‍රමණය එන්න වැඩි වුණා. එහෙනම් ත්වරණයත් මේ ප්‍රවේගයත් මොකද උනේ? එන්න වැඩි වුණා. මෙයාගේ අනුක්‍රමණය ධන. ඒකින්ද මෙයාගේ ත්වරණයත් ධන. මෙයාගේ අනුක්‍රමණය නියතයි. ඒකින්ද ත්වරණයත් නියතයි. තේරුණාද? ඉතින් ඔන්න ඔය විදිහට එකක් දුන්නොත් අනිත් එක ගන්න හැකියාව අපිට තියෙන්න ඕනේ. උදාහරණ කරද්දී එහෙම තව ටිකක් තේරෙනවා. ඉතින් ළමයි දැන් මේ ඔන්ලයින් පන්තියක වාසිය ඕකයි. වාසියකුත් තියෙනවා. වාසිය ගොඩක් තිබ්බට වාසියකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මම මේ කියපු එක තේරුම් නැත්තම් ඔයාලට ආපහු මේක රිවයින්ඩ් කරලා ආය අහන්න පුළුවන් නේ. එහෙම ආය මේක තේරෙනකන් අහන්න. තේරෙනවද? දැන් මේ යාන්ත්‍ර විද්‍යාවේ මුලනේ ඔය ප්‍රවේග කාල ප්‍රස්ථාර ඔය ප්‍රස්ථාර ටික අවුල් ගියොත් හරි අමාරුයි. ඒකකින් දැන් තේරුන්නේ නැහැ කියලා නිකන් ඉන්න එපා. ආය මුලට ගිහින් ආය මේ මම කියපු ටික අහගන්න. ඒක තේරුන්නේ නැත්නම් ආය අහන්න. ඔය වගේ දෙතුන් පාරක් බලද්දි කොහොමත් ඕනෙක් කෙනෙක්ට මේක තේරෙනවා. ඉතින් ඒකින් තමයි ගොඩක් වැදගත් මේ ඔය මම කියපු සම්බන්ධතා අඳුර ගන්න එක. හරි අපි තව මේ වගේ අවස්ථා කීපයක් කරනවා. එතකොට ඔක තවත් තේරෙනවා. හොඳයි ළමයි එහෙනම් මේ මෙන්න දෙවෙනියට තියෙන කොටු තුන ඇතුලේ මෙන්න මේ ප්‍රස්ථාර තුන ඇඳගන්න. හොඳයි. එහෙනම් තුන්වෙනි අනුමාත්‍රකාව ලියා ගන්න. මන්දනය. හරිනේ. එහෙනම් අපි දැන් බලමු මේ මන්දනයට එන්නේ මොන වගේ ප්‍රස්ථාරද කියලා අපේ ධර්ම භාවිතා කරලා අපි අඳින්න උත්සාහ කරමු. ඒතර මන්දනය කියන එකත් අපි කතා කරා ප්‍රවේගය එන්න අඩු වෙනවා නම් අපි ඒකට කියනවා මන්දනය වෙනවා කියලා. ඒකට ප්‍රවේගය එන්න අඩු වෙනවා. එහෙනම් මන්දනයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියනොත් ප්‍රවේගය එන්න අඩු වෙනවනේ. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි මන්දනයට එන්නේ. ප්‍රවේගයෙන් එන්න අඩු වෙන ප්‍රස්ථාරයක්. ඒක තමයි මන්දනයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. දැන් එහෙනම් මේක දන්න නිසා අපි ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න බලමු මන්දනයට. දැන් මට කියන්න මුලින්ම මේ දෙන්නගේ සම්බන්ධය මොකද්ද? ප්‍රවේග කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. දැන් මෙයාගේ අනුක්‍රමණය ධනද ඍණද කියන්නේ? අපි කරගෙන තියෙනවා මෙන්න මේ විදිහේ තියෙන ප්‍රස්ථාර වල අනුක්‍රමණය ඍණ. කියන්නේ m කුඩායි බිඳුවනේ ඍණ නම් එහෙම. අනුක්‍රමණය ඍණ. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය ඍණ නම් ත්වරණයත් ඍණ වෙන්න ඕන. මොකද ප්‍රවේග කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවනේ. ඒතකොට ප්‍රවේග කාල වක්‍රයේ අනුක්‍රමණය ඍණ නම් ත්වරණයත් ඍණ වෙන්න ඕන.
එතකොට ත්වරණ ප්‍රස්ථාරය අඳින්නේ ඍණ පැත්තේ. කියන්නේ බිඳුවට පහළ පැත්තේ. ඉතින් මේක පහළ අඳින්න බැරි හින්දා මම මේ බිඳුව රේඛාව පොඩ්ඩක් උඩට ගන්නවා. බිඳුව මෙතනින් අඳිනවා. ඒක කාලක්ෂය මේක. එතකොට මෙන්න මේ ප්‍රදේශයේ කියන්නේ ඍණ ප්‍රදේශනේ. බිඳුවට පහළ ටික ඍණනේ. එතකොට මේ ටිකේ තමයි ප්‍රස්ථාරය අඳින්න ඕනේ. ඇයි ඍණ ත්වරණයක් තියෙන්නේ කියලා අපි හොයාගත්තා. කොහොමද හොයාගත්තේ? අනුක්‍රමණය ඍණ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. එහෙනම් ත්වරණයත් ඍණ වෙන්න ඕන. හරි ඊට පස්සේ බලමු ත්වරණය ඍණ වුණාට ඒක කාලයත් එක්ක මොකද වෙන්නේ? එන්න වැඩි වෙන ත්වරණයක්ද අඩු වෙනවද කියලා බලමු. එතන බලන්න මේ අනුක්‍රමණය දැන් මෙතනදී අනුක්‍රමණය මේ පැත්තෙන් ගන්න. මේ තීට කෝණය මොකද උනේ? නියතයිනේ. ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. මේ කෝණ සමානයි. කියන්නේ කෝණ ටික සමානයි කියන්නේ අනුක්‍රමණය සමානයි. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා කියන්නේ ත්වරණය නියතයිනේ. මේ අනුක්‍රමණය නියතයි. ඒකනේ මේ කෝණ ටික එකමගේ ආවේ වෙනස්ුන්නේ නැත්තේ. අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා නම් ත්වරණයත් නියත වෙන්න ඕන. හැබැයි අනුක්‍රමණය ඍණ හින්දා ත්වරණය ඍණ වෙන්න ඕන. හැබැයි ඍණයි නියත වෙන්න ඕන. එහෙනම් මේකේ ත්වරණය ලකුණු කරොත් ඍණ ත්වරණයක් තියෙන්නේ ඍණ පැත්තේ තමයි ප්‍රස්ථාරය අඳින්නේ. හැබැයි නියතයි. එන්න ඒ වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට ලැබෙන්නේ නේ. අනුක්‍රමණය ඍණයි හැබැයි නියතයි නේ. කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ත්වරණයත් ඍණයි නියත. ඔන්න ඔය විදිහට මන්දනයේ ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. දැන් අපි බලමු මේකෙන් මේක ගන්න. ඒක කොහොමද ගන්න? අපි මොකද්ද දන්නේ තර්කය? විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. දැන් මේකේ තියෙන ධන ප්‍රවේගයක්ද ඍණ ප්‍රවේගයක්ද? ධන ප්‍රවේගයක් නේ. ප්‍රවේගය ඇඳිලා තියෙන ධන පැත්තේ. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයත් ධන අනුක්‍රමණයක් තියෙන්න ඕන. ඒතකොට ධන අනුක්‍රමණයක් තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ අනුක්‍රමණය විශාලයි බිඳුව වෙන්න ඕන. හැබැයි ප්‍රවේගය එන්න අඩු වෙලා තියෙන්නේ. කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙනවා. මෙයාගේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙන හින්දා මෙයාගේ අනුක්‍රමණයත් මොකද්ද වෙන්න ඕන? කාලයත් එක්ක අඩු වෙන්න ඕන. පැහැදිලිද? අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. ප්‍රවේගය එන්න අඩු වෙනවා. අඩු වෙලා බිඳුවක් උන අන්තිමට. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයත් මොකද්ද වෙන්න ඕන? එන්න අඩු වෙලා බිඳුව වෙන්න ඕන. එතකොට එන්න අඩු වෙන අනුක්‍රමණයක් තියෙන මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. තේරෙනවද මේ? මේ කෝණය බලන්න එන්න අඩු වෙනවනේ. මේ කෝණේ θ1 නම් මේ θ1ට වඩා අඩුයි මේ θ2 කෝණය. ඊටත් වඩා අඩුයි θ3 කෝණය නේ. එන්නේ කෝණේ එන්න අඩු වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය එන්න අඩු වෙනවා. හරිනේ? අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා ප්‍රවේගයත් එන්න අඩු වෙනවා. හරි මම එහෙමත් ලියන්නම්. θ1ට වඩා θ2 අඩුයි. θ2ට වඩා θ3 අඩුයි. එතකොට ළමයි මෙන්න මේ විදිහේ තමයි මන්දනයට අපි අඳින්න ප්‍රස්ථාරය. එතකොට දැන් ඕනනම් ආ එකපාරක් අපි චෙක් කරලා බලමු. විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. එතකොට අනුක්‍රමණය එන්න අඩු වුණා. නේ? මේ කෝණය එන්න අඩු වුණා කියන්නේ අනුක්‍රමණය එන්න අඩු වුණා කියන්නේ. එතකොට හරිනේ ප්‍රවේගයත් එන්න අඩු වුණා. ප්‍රවේග කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. ප්‍රවේග කාල වක්‍රයේ තියෙන ඍණ අනුක්‍රමණයක්. හැබැයි මේ අනුක්‍රමණය නියතයි නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ත්වරණයත් ඍණ හැබැයි නියතයි නේ. අන්න විදිහට අපිට මේ ප්‍රස්ථාර අතර සම්බන්ධය අඳුර ගන්න පුළුවන්. හොඳයි ළමයි එහෙනම් මේ මන්දනයේ යටතේ තියෙන කොටු තුනේ මෙන්න මේ තුන් දෙනා ඇඳ ගන්න. හරි. දැන් එහෙනම් අපේ හතරවෙනි අනුමාත්‍රිකාව ලියා ගන්න. අපි දැන් ප්‍රස්ථාර අඳින්න යන්නේ වැඩි වන ත්වරණයට මාත්‍රිකාව ලියා ගන්න. වැඩි වන ත්වරණය කියලා. වැඩි වන ත්වරණය.
එතකොට මේ මාතෘකාවෙන්ම අපිට යාගේ ත්වරණ කාල ප්‍රස්ථාරය අඳ ගන්න පුළුවන්. ඇයි? වැඩි වෙන ත්වරණය. ඒ කියන්නේ ත්වරණය එන්න වැඩි වෙන අවස්ථාවක්. එතකොට මේක ත්වරණය. ත්වරණය මොකක්ද වෙලා තියෙන්නේ? එන්න වැඩි වෙලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් නේ. ඔන්න වැඩි වෙන ත්වරණයේ ත්වරණ කාල ප්‍රස්ථාරය. දැන් අපි කරන්න යන්නේ මේක දිහා බලාගෙන මෙයා අඳින්න යනවා. ඉතින් අඳින්න කලින් සම්බන්ධය මතක් කරගන්න. මොකද්ද සම්බන්ධය? ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. ත්වරණය මොකක්ද උනේ? එන්න වැඩි වෙනවා. එහෙනම් මේක අනුක්‍රමණය මොකක්ද වෙන්න ඕනේ? එන්න වැඩි වෙන්න ඕනේ. අඳි ත්වරණය එන්න වැඩි වෙනවා. එහෙනම් මේක අනුක්‍රමණය එන්න වැඩි වෙනවා. ඒතර අනුක්‍රමණය එන්න වැඩි වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක කියලා තේරෙනවද? ඇයි මේ බලන්න මේ කෝණේ අනුක්‍රමණය වැඩි වෙනවා නම් කෝණේ වැඩි වෙන්න ඕන. මේක θ1 නම් මේ කෝණේ θ2. ඒතකොට θ1ට වඩා θ2 වැඩි. මෙතනින් කෝණයක් ගමු. ඒක θ3. කිව්වොත් ඒක තවත් වැඩි නේ. මේ කෝණේ එන්න වැඩි වෙනවා. ඒතකොට θ3 තවත් වැඩි වෙනවා. හරිනේ. ඒතකොට අනුක්‍රමණය එන්න වැඩි වෙනවා. අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. ත්වරණයත් එන්න වැඩි වෙනවා. ආය වගේම මේ එන්න වැඩි වෙන අනුක්‍රමණය මොන අනුක්‍රමණයක්ද? මේක ධන අනුක්‍රමණයක් තියෙන්නේ. ඉතින් අනුක්‍රමණය ධන. ඒ කියන්නේ අනුක්‍රමණය විශාලයි බිඳුව. ඉතින් ත්වරණයත් ධන ත්වරණයක් තමයි හැම වෙලාවෙම තිබෙන්නේ. ධන පැත්තේ ප්‍රස්ථාරයන්නේ. තේරුණාද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට වැඩි වෙන ත්වරණයට ප්‍රස්ථාර අඳින්න පුළුවන්. පැහැදිලි? ඉතින් ඔන්න ඔය වගේ ඇඳලා ඉවරලා පොඩ්ඩක් චෙක් කරගන්න. අනුක්‍රමණයෙන් එන්න වැඩි වෙනවා. එහෙනම් ත්වරණයත් එන්න වැඩි වෙනවා. අනුක්‍රමණය ධන, ත්වරණයත් ධන. අන්න මේ විදිහට අපිට පරීක්ෂා කරගන්න පුළුවන්. හොඳයි ළමයි. එහෙනම් මේ මාතෘකාව ලියාගත්තනේ වැඩි වෙන ත්වරණය කියලා. ඒකට පහලින් තියෙන ඉඩේ කොටු දෙක ඇතුලේ මෙන්න මේ දෙක ඇඳ ගන්න. හරි. අපි අවසාන ප්‍රස්ථාර වර්ගය අඳින්න යන්නේ. මාතෘකාව ලියා ගන්න. අඩුවන ත්වරණය. අඩුවන ත්වරණය. දැන් කලින් වැඩි වෙන ත්වරණය ගැන කතා කරා. දැන් අඩුවන ත්වරණය තමයි කතා කරන්නේ. මාතෘකාව ලියා ගන්න. අඩුවන ත්වරණය. එහෙනම් අඩුවන ත්වරණය කියන්නේ ත්වරණය එන්න අඩු වෙන අවස්ථාවක්. එහෙනම් ඒකේ ප්‍රස්ථාරයෙන් දොත් මොකක්ද වෙන්නේ? ඔන්න ත්වරණය තියෙනවා. ඒක එන්න අඩු වෙනවා. ඔන්න අඩු වෙන ත්වරණයේ ප්‍රස්ථාරය. ත්වරණය එන්න අඩු වෙන අවස්ථාව. දැන් ඕක දිහා බලාගෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දොත් මොකද? මොකද කියන්නේ? අපි දන්නවා ප්‍රවේග කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් තමයි ත්වරණය දෙන්නේ. එහෙනම් ත්වරණය එන්න අඩු වෙනවා නම් මෙයාගේ අනුක්‍රමණය එන්න අඩු වෙන්න ඕනේ. හරිනේ? ඒ වගේම මේ ත්වරණයට තියෙන ධන ත්වරණයක්. මේ ප්‍රස්ථාරය ඇන්දේ ධන පැත්තේනේ. ඒ කියන්නේ ධන ත්වරණයක් තියෙන්නේ. එහෙනම් අනුක්‍රමණයත් ධන අනුක්‍රමණයක් තියෙනවා. ඒකට ධන ත්වරණයක් එන්න අඩු වෙනවා. එහෙනම් මෙයාගේ ධන අනුක්‍රමණයක් තියෙන්න ඕන. හැබැයි ඒ අනුක්‍රමණය එන්න අඩු වෙන්න ඕන. ඒතර පොඩ්ඩක් කල්පනා කරොත් තමයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. දැන් මේ ප්‍රස්ථාරය ධන අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරයක් නේ. කියන්නේ බිඳුවට වඩා වැඩි ධන නම් එහෙමනේ. හැබැයි ධන අනුක්‍රමණය මොකක්ද වෙලා දෙන්නේ? එන්න අඩු වෙනවනේ. θ1ට වඩා අඩුයි θ2 කෝණය. ඒකටත් වඩා අඩුයි θ3 කෝණය. ඒ කියන්නේ අනුක්‍රමණය මොකක්ද වෙලා තියෙන්නේ? එන්න අඩු වෙලා තියෙන්නේ. හරි නේද? ඇයි අනුක්‍රමණයෙන් ත්වරණය දෙන්න බෑ? අනුක්‍රමණයේ ධන හින්දා මේ ත්වරණයක් තියෙන ධන පැත්තේ. අනුක්‍රමණය එන්න අඩු වෙන හින්දා ත්වරණයක් එන්න අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මොකද්ද මේක? අඩු වෙන ත්වරණයට ප්‍රස්ථාර දෙක ඇඳ ගන්න පුළුවන් වෙනවා.
හොඳයි ළමයි එහෙනම් මාතෘකාවට පහලින් මෙන්න මේ ප්‍රස්තාර දෙකත් ඒ කොටු දෙක ඇතුලේ ඇඳ ගන්න. හොඳයි අපි තව સિદ્ધාන්තයක් කරලා අපිට ගණන් හදන්න යන්න පුළුවන්. ඔයාලා ළමයි පෙරලා ගන්න ඔයාලගේ ටියුට් එකේ 7 වෙනි පිටුවට යන්න. ඒ 7 වෙනි පිටුවේ උඩ කොටස ගිය සතිය අපි ලිව්වා. තේරෙනවද? මේ ටියුට් එක තියෙන ළමයින්ට කියන්නේ නැති අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ලියන පිළිවෙලට ලියාගෙන යන්න තියෙන්නේ. එතකොට මේ 7 වෙනි පිටුව තියෙන්නේ මේක ලියපු පිටුවනේ. මේක මේ උඩ කොටස ලියලා ඇතිනේ. මෙතන ප්‍රස්තාරයකුත් ඇඳලා තියෙනවා. මෙතන ප්‍රවේග කාල ප්‍රස්තාර කියලා මාතෘකාව එහෙම ලියලා තියෙනවා. ඊට පහලින් තියෙන කොටස මේ යටාර්ධය අපි මොකුත් ලියලා නැහැ. එතකොට එන්න එතන තමයි මේ 7 වෙනි පිටුවේ පහළ කොටසේ තමයි මම මේ දැන් කියන ටික ඔයාලා ලියා ගන්න ඕන වෙන්නේ. තේරුණාද? හොඳයි. හොඳ ඉස්සෙල්ලා බලා ගන්න බෝඩ් එක දිහා මම කියලා දෙන්න. මොකක්ද මේ කතා කරන්නේ කියලා. මම ගන්නම් ළමයි ප්‍රවේග කාල ප්‍රස්තාරයක්. එතකොට x අක්ෂයට කාලයනේ. y අක්ෂයට ප්‍රවේග. පේනවනේ මේව. හරි. ඊට පස්සේ එතන බිඳුව. මම ගන්න ප්‍රවේග වස්තුවක මොකක් හරි වස්තුවක ප්‍රවේගය වෙනස් වෙනවා. මොකක් හරි මෙන්න මේ විදිහට වෙනස් වෙනවා කියලා ගමුකෝ. ඔන්න ඔහම වෙනස් වෙනවා. මේ වගේ ප්‍රවේග කාල වක්‍රයක් යාට තියෙනවා. ඊට පස්සේ මම තෝර ගන්නවා ඉතා කුඩා කාල ප්‍රාන්තරයක්. මෙන්න මේ ප්‍රවේග කාල ප්‍රස්තාරයේ මේ චූටි කාල ප්‍රාන්තරයක් තෝර ගන්නවා. දැන් මම මේ ලොකු කාල ප්‍රාන්තරයක් නෙවෙයි තෝරගෙන තියෙන්නේ. මෙන්න මේ කාල ප්‍රාන්තරේ ගොඩාක් පොඩි. හැබැයි ඔයාලට පේන්න ඕන හින්දා තමයි මම මේක ටිකක් ලොකුවට ඇන්දේ. නැත්නම් ඒක ඔයාලට පේන්නේ නැහැ. චූටියට ඇන්දොත් මේ හීනියට ඇන්දොත් මේක පේන්නේ නැහැ. පේන්න ඕන හින්දා තමයි ළමයි මේක ලොකුවට ඇන්දේ. නැත්නම් මේක ගොඩාක් පොඩි කාලයක්. එතකොට එන්නේ කාලය ඇතුලේ මම මෙහෙම රේඛා දෙකක් ප්‍රස්ථාරයෙන් පහළට ගත්තා. එතකොට මේ කාලය තුලදී මෙයාගේ ප්‍රවේගය මෙන්න මේ අගේ සිට මෙන්න මේ අගේ දක්වා වැඩි වෙලානේ. මෙතන සිට මෙච්චරක් වැඩි වෙලා. අපි තමයි t කාලයේ ආරම්භයේදී එයාගේ තියෙන ප්‍රවේගය u කියලා ගන්නම්. මේ t කාලයකට පස්සේ එයාට තියෙන ප්‍රවේගය මම v කියලා ගන්නවා. එතකොට මේ u කියන්නේ කාලය t, u කියන්නේ එයාගේ ආරම්භක ප්‍රවේගී කාලේ, v කියන්නේ කාලය තුල එයාගේ අවසාන ප්‍රවේගය. හරි. ඊට පස්සේ දැන් පොඩ්ඩක් අපි ගිය සතියේ ඉගෙන ගත්ත සමීකරණය අපේ මේ පාඩමේ පළවෙනි සමීකරණය මතක් කරගන්න. මතකද s සමානයි ut කියලා එකක්. ඔන්න ඔය සමීකරණය අපි ගිය සතියේ ඉගෙන ගත්තා. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් මේකට මෙයාව දාන්න බෑ. ඇයි ඒ? මේ සමීකරණය දාන්නේ ළමයි මේ වස්තුව නියත ප්‍රවේගයෙන් යනවා නම් විතරයි. කියන්නේ මේ u ප්‍රවේගයෙන්ම මෙයා යනවා නම් තමයි මේ සමීකරණය දාන්නේ. දැන් මෙයාගේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙලානේ. ඒත් මෙයාට නියත ප්‍රවේගයක් නැහැ. කාලයත් එක්ක මෙයාගේ ප්‍රවේගය තනින් තන වෙනස් වෙනවා. එන්න වැඩි වෙලා මේ උදාහරණය නම්. එතකොට මේකට මේක දාන්න බෑද? දාන්න පොඩි ක්‍රමයක් තියෙනවා. දැන් u වෙනුවට දැන් නියත ප්‍රවේගයක් මෙතන නැහැ. හැබැයි අපිට පුළුවන් ළමයි මෙන්න මේ කාල ප්‍රාන්තරය තුල මෙයාට තිබ්බ ප්‍රවේගවල මැද අගය දාලා මේ සමීකරණය ලියන්න. තේරුණාද? කියන්නේ දැන් මේ කාල ප්‍රාන්තරය තුල මෙයාට u ප්‍රවේගයකුත් තිබ්බා v ප්‍රවේගය ඒක ටික ටික v දක්වා වැඩි වුණා. එතකොට අපිට ප්‍රශ්නයක් වෙනවා මෙතන මේ u ට දාන්නේ මොකද්ද? u ට මේකේ u වත් v වත් නෙවෙයි මේ දෙන්නගේ අතර මැද අගය. මෙන්න මේ මැද අගය. මොකද්ද මැද අගය? මැද අගය දැම්මම සාධාරණයි. මොකද්ද මැද අගය? මොකක් හරි දෙක මධ්‍යයන්ය හොයාගන්න නම් මොකද කරන්නේ? එකතු කරලා දෙකෙන් බෙදන්න.
එහෙනම් මෙතන මේ u වෙනුවට මට දාන්න පුළුවන් ළමයි. ඒකේ මැද අගය. මොකද්ද මැද අගය? ඒ ප්‍රවේග දෙකේ එකතුවේ භාගයෙන් දෙනවා මැද අගය. එතකොට u ධන v බෙදීම දෙක වාරයක් t කියලා එනවා විස්ථාපන. තේරුණාද? පොඩි සමීකරණය පොඩ්ඩක් මේකට ගැලපෙන විදිහට සකස් කරගත්තා. u ට දාන්න නියතකයක් නැහැ ප්‍රවේගය මොකද u සිට v දක්වා වැඩි වුණා. ඉතින් ඒ දෙකම නැතුව ඒ දෙකේ මැද අගය මෙතනට දැම්මා. සාධාරණයිනේ. ඔන්න දාන්න. ඊට පස්සේ පොඩ්ඩක් මම මේකේ මේ මෙන්න මේ ශීර්ෂ වලට මෙන්න මේ කෙලවර වලට අකුරු දා ගන්න. මේක a කියලා ගන්නම්. a මේ කෙලවර b මේ කෙලවර c මේ කෙලවර d කියලා ගන්නවා. එතකොට මෙතන s සමාන වෙනවා u කියන්නේ මෙන්න මේ උසනේ. u ඒ කියන්නේ සමාන වෙනවා නේද මේ AD උසට. u කියන්නේ මේ උස. ඒ උස කියන්නේ AD. එහෙනම් u වෙනකොට මම ලියනවා AD. ධන v වෙනකොට මොකක්ද ලියන්න පුළුවන් ළමයි? BC නේ. v කියන්නේ මෙතනට තියෙන උසනේ. ඒ උස සමාන වෙනවා BC ට. නම් AD ධන BC බෙදීම දෙක වාරයක් T කියන්නේ මෙන්න මේ දුර AB නේ. AB. දැන් ආපහු මම සමාන ලකුණු ලියලා ස්ථාපනයේ සමානයි. මේ භාගය එළියට ගන්න. ඒතර භාගයයි AD ධන BC වාරයක් AB කියලා යනවා. දැන් චුට්ටක් බලන්න ළමයි මේ ආපු තේරුම මේ පදේ භාගයයි AD ධන BC. AD ධන BC කියන ළමයි මේ සමාන්තර පාද දෙකේ එකතුව නේද? ඇත්තටම මෙතන තියෙන ට්‍රැපීසියමක්නේ. ඔන්න මම අත පාඩි පාඩ කරන්නේ ට්‍රැපීසියමක්. එතකොට AD ධන BC කියන්නේ මේ ට්‍රැපීසියමේ මේ සමාන්තරව තියෙන පාද දෙක එකතු. AD සහ BC කියන්නේ සමාන්තර පාද. එතකොට මේ තියෙන සමාන්තර පාද දෙකේ එකතුව වැඩි වෙලා තියෙනවා මොකක්ද? AB කියන්නේ. AB කියන්නේ සමාන්තර පාද දෙක අතර ලම්බක දුරනේ AB. ඒ කියන්නේ S සමාන වෙලා තියෙනවා භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව වාරයක් ලම්බක දුරට. ඔය සමීකරණය නම් ඔහොම කියවද්දි මොකක් හරි මතක් වෙනවද ඔයගොල්ලන්ට? ඔයාලට මතක් වෙන්න ඕන O level වල ට්‍රැපීසියමක වර්ගඵලය සඳහා ඔයාලට දීලා තියෙන සමීකරණය. ඒක නේද මේ ආවේ? ට්‍රැපීසියමක වර්ගඵලයට තියෙන සමීකරණය මොකක්ද? භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව වාරයක් ලම්බක දුර. හරිනේ? AD ධන BC කියන්නේ සමාන්තර පාද දෙකේ එකතුව. AB කියන්නේ ලම්බක දුර. හරි. එහෙනම් මේ කියලා දීලා තියෙන්නේ මේ මුළු එක වෙනුවට මට ලියන්න පුළුවන් ABCD ට්‍රැපීසියමේ වර්ගඵලය ABCD ට්‍රැපීසියමේ වර්ගඵලය. එතකොට මේ t කාලය තුල එයාගේ විස්ථාපනය දෙනවා මෙන්න මේ ට්‍රැපීසියමේ වර්ගඵලය. දැන් විස්ථාපනය හොයන්න ඕන නම් මෙයාගේ වර්ගඵලය හෙව්වා නම් හරි කියන නිගමනය අපිට එන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට අපි පොඩි නිගමනයකට ආව විස්ථාපනය දෙනවා ABCD ට්‍රැපීසියමේ වර්ගඵලය කියන එක. ඕක ගැන අපි තවත් කතා කරනවා. දැනට අපි එකපාරම ඉස්සරහට යන්න නැතුව දිගටම යන්න නැතුව පොඩ්ඩක් මේ ටික ලියාගෙන ඉමු. එතකොට ළමයි දැන් ප්‍රස්ථාරයේ අක්ෂ දෙක දීලා තියෙනවනේ. එතකොට මේක සම්පූර්ණ කරගන්න. ඒකට දකුණු පැත්තෙන් තියෙන ඉඩේ විතරක් මේ ටික ලියන්න. අර ඒකට පහලින් තියෙන ඉඩේ මුකුත් ලියන්න එපා. හරියටම මෙයාට දකුණු පැත්තෙන් මගේ දැන් පොඩ්ඩක් මේ ප්‍රස්ථාරයට දීලා තියෙන ඉඩටත් වඩා පහළට කියන්නේ මේක. එහෙම කරගන්න එපා. මේ ප්‍රස්ථාරයට අදාළ ඉඩ සමාන ඉඩක් විතරක් අරගෙන දකුණු පැත්තෙන් මෙන්න මේ ටික
ලියා ගන්න. ලියාගත්තට පස්සේ අපි මේක ගැන තවත් කතා කරමු. හොඳයි ළමයි එහෙනම් මේ රූපය ඇඳලා මේ ටික දකුණු පැත්තෙන් ලියන්න. හරි. ඔයාලා එහෙනම් දැන් මේක ලියාගත්තානේ. දැන් ඊටු ටිකක් කියලා දෙන්න යන්නේ මෙහෙමයි. ඒතකොට දැන් අපිට නිගමනයකට එන්න පුළුවන් මේ T කාලය තුල මෙයා සිදු කරපු විස්ථාපනය මේ ප්‍රවේග කාල වක්‍රයේ මේ වර්ගඵලයෙන් දෙනවා. ට්‍රැපීසියමේ වර්ගඵලයෙන් දෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මෙහෙම වැඩක් කරන්න. මේක ඔය වගේ ඉතා කුඩා කාල මෙහෙම ගොඩකට බෙදලා තීරු විදියට බෙදලා ඒතකොට සියලුම ට්‍රැපීසියම් වල වර්ගඵලය හොයලා එකතු කරොත් ඒ වර්ගඵල විස්ථාපනය දෙනවනේ. එහෙනම් මේ මුළු වර්ගඵලයෙන් දෙන්න ඕන ළමයි මුළු විස්ථාපනය නේද? තේරුණාද? අපි මේ පොඩි කෑල්ලකට තමයි ඔප්පු කරලා පෙන්නන්නේ. ඔය විදියට මේක චූටි කෑලි ගොඩකට බෙදලා පටි බෙදලා ඒ ඔක්කොම ට්‍රැපීසියම් වල වර්ගඵලය වෙන වෙනම හෙව්වොත් අපිට ලැබෙනවනේ ළමයි මේ ප්‍රස්ථාරයේ මුළු වර්ගඵලය. එහෙනම් මේ මුළු වර්ගඵලයෙන් දෙන්නේ මොන විස්ථාපනයද? මුළු විස්ථාපනය දෙනවා. මේ පොඩි වර්ගඵලයෙන් ඒ T කාලය තුල විස්ථාපනය දෙනවා නම් මේ මුළු වර්ගඵලයෙන් මුළු විස්ථාපනය දෙන්න ඕන. ඉතින් අපිට නිගමනයකට එන්න පුළුවන් මෙහෙම එනවා. ප්‍රවේග කාල වක්‍රයක වර්ගඵලයෙන් විස්ථාපනය ලබා දෙනවා. ඉතින් ගොඩක් ගණන් වල ළමයි දැන් ඔයාලගේ මට්ටමේ අහනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා විස්ථාපනය කොපමණද කියලා හුවොත් ඔයාලට තියෙන්නේ ළමයි ඒකේ වර්ගඵලය හොයන්න. තේරුණාද? එතකොට මේ වර්ගඵලයෙන් දෙන්නේ විස්ථාපනය තමයි. ඉතින් එහෙනම් අපිට නිගමනයක් කියනවා ප්‍රවේග කාල වක්‍රයක වර්ගඵලයෙන් විස්ථාපනය දෙන බව. හොඳයි. එහෙනම් ළමයි දැන් ඔයාලා මෙහෙම කරන්න. දැන් මේ මුකුත් ඇඳ ගන්න දෙයක් නෑ. ඇඳලානේ තියෙන්නේ. මේ ප්‍රස්ථාරයට මේ පහලින් දීලා තියෙන ඉඩේ මම මේ කියන ඡේදය ලියා ගන්න. තරලක්නක් දාලා ලියා ගන්න. මෙහෙම ලියා ගමු. ප්‍රවේග කාල වක්‍රයක වක්‍රය සහ කාල අක්ෂය අතර වර්ගඵලයෙන් එම කාල ප්‍රාන්තරය තුල වස්තුව සිදු කර ඇති විස්ථාපනය දෙනු ලබයි. පැහැදිලිනේ? හොඳයි ළමයි. එහෙනම් අපි අලුත් ගණන් ටිකකට දැන් මේ සිද්ධාන්ත ටිකක් අපි කිසියම් ප්‍රමාණයක් කරලා ඉවරයි. දැන් ගණන් කීපයක් අපිට හදන්න පුළුවන්. අපි එහෙනම් ගණන් වලට යමු. හොඳයි ළමයි. දැන් අදට අපි ඒතකොට සිද්ධාන්ත ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ ගැටලු විසඳන්න. ඒතකොට එහෙනම් අපි ගාන ලියා ගන්න කලින් දැන් ඔයාලගේ ගණන් හදන පොත ගන්න. ඉතින් ගණන් හදන පොත කියන්නේ ඔයාලා දෛශික සඳහා භාවිතා කරන පොතක් නේද? ඒ පොත ඉවර වෙච්ච තැනින් ඉඳන් මේ යාන්ත්‍ර විද්‍යාව සඳහා ඒ පොත ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. හරිනේ? එහෙනම් මේ පොතේ දෛශික ඉවරුණාට තැනට පස්සේ අලුත් පිටුවක් අරගෙන උඩින්ම මාතෘකාව ලියා ගන්න. යාන්ත්‍ර විද්‍යාව. අපේ පාඩමේ මාතෘකාව. යාන්ත්‍ර විද්‍යාව ලියා ගන්නකො. ලියලි රැක්කේම ගහගන්න. හරි. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව අපි දන්නවා කොටස් 6ක් තියෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි අපි මේ කර ඉන්නේ. චලිතය කියන කොටසනේ.
ඒක යටතේ අනුමාත්‍රකාවක් ලියා ගන්න ළමයි චලිතය. හරිද? හරි. එතකොට මේ චලිතය කොටසේ දැන් මේ අපි හදන්නේ ළමයි චලිත ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලු. එහෙම ගැටලු වර්ග තියෙනවා. ඊළඟට අපි පස්සේ චලිත සමීකරණ ආශ්‍රිත ගැටලු කියලා කරනවා. එහෙම තියෙනවා. එතකොට දැන් මේ අපි හදන්නේ චලිත ප්‍රස්ථාර ආශ්‍රයෙන් අපිට ලැබෙන ගණන්. නම් ඒක යටතේ ආය පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්න. චලිත ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලු. චලිත ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලු. හරි නේද? හොඳයි. එහෙනම් දැන් අංක 1 දාලා අපි ගාන ලියා ගමු. අංක 1 පළවෙනි ප්‍රශ්නේනේ. අංක 1 දාලා මම මේ කියන වාක්‍ය ලියා ගන්න. සරල රේඛීය චලිතයක් සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් පහත දැක්වේ. හරිනේ. හොඳයි ළමයි. දැන් මෙතන මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය x අක්ෂයේ කාලය ඒකකයේ තප්පර, y අක්ෂයේ ප්‍රවේගය ඒකකයේ ms ඍණ 1. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරේ ඔයාලගේ පොතේ ඔය දැන් ලියපු වාක්‍යයට පහලින් ලොකුවට ඇඳ ගන්න ඕන. පොඩියට ඇඳොත් පස්සේ අමාරු වෙටයි මන් දන්නේ නැහැ. කින්ද ඔක ලොකුවට ඇඳ ගන්න. සාමාන්‍යයෙන් CR පොතක් නම් ඒ පිටු භාගයක්වත් ගන්න මේක ඇඳ ගන්න. CR පිටුකින් භාගයක් විතර අරගෙන මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න. ඉතින් ගාන ඉතුරු ටික මම ඊට පස්සේ කියවන්නම්. මේක මම පොඩ්ඩක් ලොකු කරලත් ඔයාලගේ ස්ක්‍රීන් එකට දාලා දෙන්නම්. එතකොට පැහැදිලිව ඇඳ බලා ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපි මේක ඇඳගමු. හරි. එහෙනම් ඔයාලා පැහැදිලිව රූපය ඇඳ ගන්න නැති කියලා හිතනවා. අපි එහෙනම් ළමයි මේ ගාන ඉතුරු කොටස ලියා ගමු. මෙහෙම ලියා ගන්න. ප්‍රස්ථාරය අනුව මේ රූපයට පහලින් ලියා ගන්න. ප්‍රස්ථාරය අනුව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ප්‍රස්ථාරය අනුව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නය අංක 1. ආරම්භක ප්‍රවේගය සහ අවසාන ප්‍රවේගය කොපමණද? ආරම්භක ප්‍රවේගය සහ අවසාන ප්‍රවේගය කොපමණද? හොඳයි. දෙවෙනි කොටස. ආපසු චලිතය ආරම්භන්නේ කොපමණ කාලයකට පසුවද? හරි. තුන්වෙනි කොටස. ආපසු චලිතය ආරම්භන විට විස්ථාපනය කොපමණද? හතරවෙනි කොටස. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන දුර කොපමණද?
ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන දුර කොපමණද? ඊට පස්සේ පස්වෙනි කොටස ත්වරණය සහ මන්දනය සොයන්න. ත්වරණය සහ මන්දනය සොයන්න. ඊට පස්සේ හයවෙනි කොටස ගමන් කළ මුළු දුර සහ සිදු වූ මුළු විස්ථාපනය කොපමණද? සිදු වූ මුළු විස්ථාපනය කොපමණද? ඊළඟ කොටස හත්වෙනි කොටසනේ. හත්වෙනි කොටස චලිතය සඳහා සාමාන්‍ය වේගය සහ සාමාන්‍ය ප්‍රවේගය සොයන්න. චලිතය සඳහා සාමාන්‍ය වේගය සහ සාමාන්‍ය ප්‍රවේගය සොයන්න. හරිද? හොඳයි. එතකොට දැන් ඔයාලා ගාන ලියාගත්තානේ නේ? අපි එකින් එක හදමු. දැන් මම මේක ඔයාලා තනියෙන් හදන්න යන්න එපා. මාත් එක්ක හදන්න. කියන්නේ වීඩියෝ එක ඔහොමම බලාගෙන යන්න. එතකොට මම කියලා දෙද්දි ඔයගොල්ලොත් එක්ක ඉගෙන ගන්න. එහෙම නෝට් එක ටික ටික ඒත් එක්කම ලියාගෙන එහෙම හදාගෙන යමු. ඊට පස්සේ දෙන ගණන් වලට ඔයාලට තනියෙන් හදන්න මම වෙලාව දෙනවා. හරි. එහෙනම් අපි දැන් හරිනේ ඔන්න ප්‍රස්තාරයක් තියෙනවා. ඒතර මේ ප්‍රස්තාරය පොඩ්ඩක් අපි මුලින්ම අධ්‍යයනය කරමු චුට්ටක්. x අක්ෂයේ කාර්යය දීලා තියෙනවා. ප්‍රවේගය බිඳුවෙන් පටන් ගෙන ටික ටික වැඩි වෙලා 10 දක්වා ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ 10 ms ඍණක ප්‍රවේගයේ නියතව තිබිලා තියෙනවා නේ. ඊට පස්සේ ප්‍රවේගය ආපහු එන්න අඩු වෙලා බිඳුව වෙලා ආපහු ඍණ ප්‍රවේගයේ එන්න වැඩි වෙලා තියෙනවා. කියන්නේ මෙතනදී ධන ප්‍රවේගය ඍණ ප්‍රවේගයක් බවට පත් වෙලා මෙන්න මේ හරියේ. මේ ධන තිබ්බ ප්‍රවේගය එන්න අඩු වෙලා බිඳුව වෙන එතනින් පස්සේ තියෙන ඍණ ප්‍රවේගය. ඍණ පැත්තට ගියා. ඒ කියන්නේ ළමයි මෙතනදී මෙයා දිශාව මාරු කරලා. එතකොට මෙන්න මේ ස්ථානය තමයි ළමයි මෙයාගේ දිශාව මාරු වන ස්ථානය. මෙතනදී යන්නේ දිශාව මාරු වෙනවා. කියන්නේ ධන තිබ්බ ප්‍රවේගය ඍණ වුණා කියන්නේ ළමයි එයා මේ පැත්තට ගමන් කරපු එකනා ධන පැත්තට ගමන් කරපු කෙනා එකපාරම ඍණ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. කියන්නේ මොකක් හරි ප්‍රවේගකාල ප්‍රස්ථාරයක මේ ධන ඍණ වෙන තැනක් තිබ්බොත් නැත්නම් මේ බිඳුව රේඛාව x අක්ෂයේ කපනවා නම් එයා ප්‍රවේගයේ දිශාව මාරු කරලා තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒතර දිශාව මාරු වෙන ස්ථානේ තමයි ළමයි වන්නේ මේ තැන. දැන් මේකත් අපේ ගාන එක තැනක අහනවා. ඉතින් ගාන හදාගෙන යද්දී අපි ඒව හොයමු. මම ගාන පටන් ගන්න කලින් පොඩ්ඩක් මේක පෙන්නපු එක තමයි කරන්නේ. හරි. කොහෙන්ද පටන් ගන්න? මේ හරිය ගාව. ඔන්න ගානේ පළවෙනි කොටස. අංක 1 නේද? අංක 1 මොකද මුලින්ම අහන්නේ? ආරම්භක ප්‍රවේගය සහ අවසාන ප්‍රවේගය කොපමණද? ඉතින් බලන්නකො මේ ප්‍රවේගය පටන් ගත්ති ප්‍රවේගය කීයද මෙයාගේ? මෙතන ඉන්නේ පටන් ගත්තේ බිඳුවයිනේ. එහෙනම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ලියන්න පුළුවන්. ඒතර අපිට ආරම්භක ප්‍රවේගය සමානයි බිඳුව. ඊට පස්සේ අවසාන ප්‍රවේගයත් අහනවා. ප්‍රවේගය අන්තිමට ඉවරුනේ කොහෙන්ද? මෙන්න මෙතන ඉන්නේ. ඒතර මේ මොහොතේ ප්‍රවේගය කීයද? ඍණ 10යි. එහෙනම් අවසාන ප්‍රවේගය එනවා ඍණ 10යි.
ඔන්න ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය. එතකොට ඔන්න ගානේ මුල් කොටස හරි. ඊට ගානේ දෙවෙනි කොටසට යමු. මොකද ගානේ දෙවෙනි කොටස අපෙන් අහන්නේ? ආපසු චලිතය ආරම්භන්නේ කොපමණ කාලයකට පසුද? කියන්නේ ගිහිල්ලා ආපහු හැරිලා එන්නේ කොතනද? එහෙම හැරෙන්නේ. කියන්නේ දිශා මාරු වෙන ස්ථානයේ තමයි ළමයි ඔය අහන්නේ. දැන් මම කලින් කිව්වනේ දිශා මාරු වෙන්නේ මෙන්න මෙතනද කියලා. මොකද තමයි දිශා මාරු වෙන ස්ථාන. ඒකට එතනදී කාලය කොච්චරද කියලා තමයි හොයාගන්න ඕනේ. ඉතින් ඔය පොඩි ජ්‍යාමිතියෙන් ඔය දෙක හදා ගන්න පුළුවන්. එහෙම වැඩි සුළු කරන්න මොකුත් ඕනේ නැහැ. පොඩ්ඩක් බලන්නකෝ මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. ඒ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සමානයි නේද? අපි ඔයාලට කියනවා ළමයි සමරූපී ත්‍රිකෝණ කියලා. එච්චරම ඔයගොල්ලෝ ඔක හිතන්න ඕනේ නැහැ. නේ? මෙන්න මේ උස 10යි. මෙන්න මේ උසත් 10යි. මෙන්න මේ කෝණෙත් 90යි. මේ කෝණෙත් 90යි. ඒ වගේම මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි නේ. ප්‍රතිමුඛ කෝණ. ඒතර ඔය කියන අපි කියන අංග සම වෙනවා කියලා නේද? නැත්තම් සමරූපී ත්‍රිකෝණ කියලා කියන. අංග සමයි. ඒ කියන්නේ මේ පාදයට මේ පාදයේ සමානයි නේ. මේකත් 10යි මේකත් 10යි. එතන මේ 90 කෝණ දෙකක් තියෙනවා. මේකත් 90යි මේකත්. මේ කෝණට මේ කෝණ ප්‍රතිමුඛයි. එහෙනම් ළමයි අපිට කියන්න පුළුවන් නේද මෙන්න මේ පාදයට මෙන්න මේ පාදයේ සමානයි කියලා. මේ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ පාද දෙක සමාන නම් මෙන්න මෙතනදී කාලය කීයක් වෙන්න ඕනද හරියට? ඒ කාලය කීයක් වෙනවද? එතන මේ මුළු දිග කීයද? 40යි 60යි අතර තියෙනවා. 60න් 40ක් අඩු කරාම 20යි නේ. එතකොට මේ මුළු දිග 20 නම් ඒකේ හරිමද මේ වෙන්න ඕනේ. සමාන දෙකට බෙදුනොත්. එතකොට 40 60 හරිමදගේ නෝ 50යි. තේරුණාද? එතකොට මේ හරියටම කැපෙන ස්ථානය ති කාලය කීයද? තත්පර 50ක් තමයි ගත වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ආපසු හැරෙන්නේ ආපස්සට චලිතයේ ආරම්භන්නේ තත්පර 50දී කියලා ලියන්න ඕනේ. තේරෙනවද? හොඳයි. එතකොට ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක සමානයි. එහෙම සමාන නම් මේ පාදයට මේ පාදෙත් සමාන වෙනවා. ඒ කියන්නේ 40යි 60යි අතර හරිමැද තමයි දිශාව මාරු වෙන ස්ථාන. දැන් 40 60 අතර හරිමැද කියන්නේ 50යි. ඒකට තත්පර 50 වෙනි තත්පරෙදි තමයි මෙයා දිශා මාරු වෙන්නේ. ඒකට උත්තරේ තත්පර 50දී කියලා වුණා. ඊට පස්සේ තුන්වෙනි කොටස මොකක්ද අහන්නේ? ආපසු චලිතය ආරම්භන විට විස්ථාපනය කොපමණද? කියන්නේ මෙයා මෙන්න මෙතනට ඇවිල්ලා තියෙන මොහොතේ මේකේ විස්ථාපනය කොච්චරද කියලා. එතකොට අපි දැන් ඉගෙන ගත්ත ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් විස්ථාපනය දෙනවා. එහෙනම් මේ මුළු විස්ථාපනය කියන්නේ මෙන්න මේ වර්ගඵලයේ නේද අපි ගන්නේ. ඒ දැන් අපි ඉගෙන ගත්ත වර්ගඵලයෙන් විස්ථාපනය. එහෙනම් මෙතනට එද්දී ආපසු චලිතයේ ආරම්භන අවස්ථාව මෙතන. එතනදී විස්ථාපනය කියන්නේ මෙන්න මේ ත්‍රැපීසියමේ වර්ගඵලය. එහෙනම් අපිට ලියන්න පුළුවන් විස්ථාපනය සමානයි කියලා අර වර්ගඵලය හොයන්න තමයි තියෙන්නේ. මම මේ රතු පාටට පාට කරපු කොටසේ වර්ගඵලය. ත්‍රැපීසියමන්නේ. එහෙනම් ත්‍රැපීසියමේ සමීකරණය මොකක්ද? භාගයයි සමාන්තර පාද දෙක එකතුව. මේ පාදයේ දිග 50යි නේ. ඒතර 50 ධන. ඒතර මේ සමාන්තර පාද දෙක මේකේ දිග කීයද? මේ දිග 40 වෙන 20 නේ. කියන්නේ මේ දිග එනවා 20ක් නේ. 40 20ක් ගියාම මේ දිග 20යි. ඒකට මේක සමාන්තර මේ දිග 20යි. ඒ දෙක අතර ලම්බක දුර කියන්නේ මේ සමාන්තර පාදයේ මෙන්න මේ උස කීයද? ඒක මෙතන දීලා තියෙනවා මේ 10යි නේ මේ උස. මේ උස
10යි. ඒක වැඩි වෙන්න ඕන ලම්බක දුරෙන් 10යි. එතකොට ඕක සුළු කරාම 70යි නේ 10 ගන්න 700යි 700 දෙකෙන් බෙදුවම මීටර 350 කියලා. එතකොට ඒ උත්තරේ දෙන්නේ මීටර 350. ඊට පස්සේ හතරවෙනි කොටසේ අහනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන දුර. එතකොට දැන් අපිට තේරෙනවා මෙන්න මේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර කියන්නේ මෙන්න මේ තත්පර 20ක කාලයක් තුළ මෙන්න මේ දුර ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර කියන්නේ ඒක. මෙතන ඉඳන් මෙතනට. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර දෙන්නේ ඒකේ පහළ තියෙන වර්ගඵලයනේ. කියන්නේ මෙන්න මේ වර්ගඵලයෙන් තමයි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර ලැබෙන්නේ. එතකොට මෙන්න මේ මැද කොටුවේ වර්ගඵලයේ හෙව්වොත් ඒක තමයි ළමයි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර කියලා ලැබෙන්නේ. එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර. ඉතින් දුර කිව්වත් හරි විස්ථාපනය කිව්වත් හරි. එතකොට විස්ථාපනය වෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. මොකද මෙන්න මේ කොටුවේ වර්ගඵලයෙන් දෙන්නේ ඒක. එතකොට ඍජු කෝණාශ්‍රයක් නම් දිග වැඩි කිරීම පල්ලනේ. එතකොට දිග 20යි උස 10යි. එතකොට 20 10යි වැඩි කරොත් මෙන්න මේ වර්ගඵලය දෙනවා. ඒක තමයි විස්ථාපනය. 20 වාරයක් 10. එතකොට එනවා මොකද්ද මීටර 200යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඊළඟ කොටස පස්වෙනි කොටස ත්වරණය සහ මන්දනය සොයන්න. පස්වෙනි කොටස මම මෙතන ලියන්න. ත්වරණය කියන්නේ තමයි අපි මෙන්න මේ කොටසනේ ත්වරණය එන්නේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා නම් අපි කියනවා ත්වරණයක් කියලා. එතන මෙන්න මෙතන ඉඳන් මෙතනට උනේ ත්වරණයක්. මේක ත්වරණයක්. ඒතොර ඒ වගේම දැන් ත්වරණයේ විශාලත්වය ගන්න කිව්වොත් මොකද කරන්නේ? අපි ඉගෙන ගත්තා ප්‍රවේග කාල වක්‍රයක අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරයේ මේ කොටසේ අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. දැන් අනුක්‍රමණය මොකද්ද? tan θ නේ. මතකයිනේ. එහෙනම් ත්වරණය සමාන වෙනවා ළමයි tan θ ට. එතකොට tan θ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් සම්මුඛ පාදයේ විදිහින් බද්ධ පාද. එතකොට මේ ත්‍රිකෝණ සම්මුඛ පාදය කියන්නේ මෙන්න මේ පාදයේ උස 10යි. බද්ධ පාදය 20යි නේ. මෙන්න මේ පාදේ බද්ධ පාදය කියන්නේ මේකනේ. ඒක 20යි. එතකොට ත්වරණය එනවා 10 බෙදීම 20 කියන්නේ භාගයේ ඒ කියන්නේ දශම 5යි. ms ඍණ 2. ඔන්න තමයි ත්වරණය හොයාගන්න. පැහැදිලිද? ඊට පස්සේ ඊළඟට අහනවා ත්වරණය සහ මන්දනය. මන්දනයක් හොයන්න. එතන ළමයි මන්දනය කියන්නේ මෙන්න මේ කොටස. එතකොට මන්දනය හොයන්න පුළුවන් එක මෙන්න මේ කෝණේ ඇල්ෆා කියලා අරන් මෙන්න මේ ත්‍රිකෝණේ සලකලා අපිට මන්දනය හොයන්න පුළුවන්. तो tan alpha තමයි මන්දනය දෙන්නේ නේ. ත්වරණයේම එන්නේ අඩු වෙනවා නම් මන්දනය කියන්නේ ප්‍රවේගයෙන් එනවා නම්. ඒතර මන්දනය හොයන්නේ මේකේ අනුක්‍රමණය තමයි. ඒක tan alpha හොයන්න. මේ කොටි මම alpha කියලා ගත්තේ. මේක theta කියලා ගත්ත හින්දා tan alpha එන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ කීයද මේක සම්මුඛ පාදයේ මේ alpha ගේ? මේ උස 10යි. බෙදීම බද්ධ පාදේ කියන්නේ මෙන්න මේ දිග. කියන්නේ 50න් 40ක් අඩු වෙනවා වෙනවානේ මේ දිගනේ. කියන්නේ 10යි. ඒ කියන්නේ 1යි ms ඍණ 2ක මන්දනයක් අපිට ලැබෙනවා. හරිනේ. හරි. ඊළඟට 6 වෙනි කොටස.
ගමන් කළ මුළු දුර සහ මුළු විස්ථාපනය. කියන්නේ මුළු දුර. එතකොට දැන් මෙහා අපි ඉගෙන ගත්තා මේ පැත්තට. අපි ඉතින් දකුණු පැත්තට ගියා කොච්චරද? මීටර් 350ක් නේ. ඒ වගේ මෙතනදී ආපහු හැරිලත් අපි කිසියම් දුරක් ආවනේ. ඒත් මෙන්න මේ දුර කොහොමද හොයාගන්නේ? ඒ දුර හොයාගන්න පුළුවන් මෙන්න මේ යට තියෙන ත්‍රිකෝණේ වර්ගඵලය. ඒකට ඒ දුර දෙනවා මුළු යට ත්‍රිකෝණේ වර්ගඵලය. එහෙනම් අපි මුළු දුර හොයමු. ඒ මුළු දුර කියන්නේ මේ දකුණු පැත්තට කියන්නේ 350. එකතු වෙන්න ඕන මේ ආපස්සට ආපු දුර. ඒකට මේ දෙන්නගේ එකතුව තමයි මුළු දුර කියන්නේ. මෙහෙට 350යි ආපස්සට ආපු දුර. එතකොට මේ ආපස්සට ආපු දුර දෙන්නේ ළමයි මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය. ඍණ ප්‍රවේගය තියෙන එක. ඒ වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ ත්‍රිකෝණේ වර්ගඵලය භාගයයි ආධාරක පාදය මේ පාදය මෙතන නම් මෙතන 10යි නේ. ලම්බ කුස කියන්නේ මෙන්න මේ උස ඒ උසත් 10යි නේ. එමේ බිඳුවයි මෙතන 10යි. 10යි. එතකොට කීයක් එනවද මුළු දුර? 350 ගන්න මෙතන 100 බෙදීම දෙක කියන්නේ 50යි. මුළු දුර එනවා තමයි මීටර් 400. එතකොට මුළු දුර මීටර් 400. ඒ කියන්නේ මේ පැත්තට 350ක් ගිහිල්ලා ආපස්සට 50ක් ඇවිල්ලා නේ. මීටර් 50ක්. එතකොට ඕක තමයි මුළු දුර. එනවා මීටර් 400ක් කියලා එනවා. ඊට පස්සේ මුළු විස්ථාපනයක් තමයි. මොකද්ද මුළු විස්ථාපනය කියන්නේ? විස්ථාපනය කියන්නේ ළමයි ආරම්භක පිහිටීමයි අවසාන පිහිටීම අතර දුර. ඒතකොට මෙයාගේ ආරම්භක පිහිටීම මෙතන. කොහොමද ගිහින් අන්තිමට අවසාන පිහිටීම මෙතන. ඒතකොට ආරම්භක පිහිටීමයි අවසාන පිහිටීම අතර දුර තමයි විස්ථාපනය. ඒ කියන්නේ මෙන්න මේකයි. එහෙනම් විස්ථාපනය කීයද මේ දුර? ඒකල එනවා ළමයි මේ 350න් 50ක් අඩු කරාම එනවා නේද? මෙහෙට 350ක් ගියා 50ක් ආපස්සට ආවා. එහෙනම් ආරම්භක පිහිටීමේ අවසාන පිහිටීම අතර දුර කියන්නේ මෙහෙට ගිය දුරෙන් ආපස්සට ආපු දුර අඩු කරාම. එතකොට විස්ථාපනය වෙනවා මීටර් 350 අඩු කිරීම මීටර් 50. එතකොට මීටර් 300යි කියලා උත්තරය ලැබෙනවා. පැහැදිලිද? ඉතින් ඔය විදිහට අපිට විස්ථාපනය හොයාගන්න පුළුවන්. හරි. ඊළඟ කොටස චලිතය සඳහා සාමාන්‍ය වේගය සහ සාමාන්‍ය ප්‍රවේගය සොයන්න. ඒකත් මම කියලා දෙන්නම්. දැන් සාමාන්‍ය වේගය කියන එකේම නම් මම වෙනම නෝට් එකකින් කියලා දුන්නේ නැහැ. මම ඒක දැන් මෙතන කියලා දෙන්නම්. ඔයාලා ඒක පුරුවන් තැනකට අපේ ටියුට් එකට එකතු කරගන්න කොහේ හරි ඉඳ තියෙන තැනකින් පස්සේ එකතු කරලා දාගන්න. නැත්තම් මෙතනම කොටු කරලා තියාගත්තත් කමන්නේ. හත් වෙනි අවසාන කොටස. සාමාන්‍ය වේගය. මතක තියාගන්නමයි. සාමාන්‍ය වේගය කියන්නේ මුළු දුර මුළු කාලයෙන් බෙදුවම එන වේගය. මුළු දුර බෙදීම මුළු කාලය තමයි සාමාන්‍ය වේගය. එතකොට මුළු දුර කීයද? 400 කියලා හොයාගත්තානේ. 400. මුළු කාලය කීයද මෙතන මෙතනම? ඒක ප්‍රස්ථාරයම කියලා තියෙනවා 60යි කියලානේ. ඒතර 400 60න් බෙදුවම එනවා සාමාන්‍ය වේගය. එතකොට 400 60න් බෙදුවොත් අපිට එනවා ළමයි 6.7ක්. ඔන්න සාමාන්‍ය වේගය හොයාගන්න. ඊට පස්සේ අහනවා සාමාන්‍ය ප්‍රවේගය. ඒතකොට ඔයාලට ඕන නම් මෙන්න මේ සාමාන්‍ය වේගය කියන සමීකරණය කොටු කරගන්න. ඔක පොඩ්ඩක් මතක තියාගන්න කොහොමද? කොහෙද හරි හොයන්න කිව්වොත් මතක තියාගන්න. නැත්නම් මේක කොටු කරලා ඔයාලගේ ටියුට් එකේ ඉඳ දෙන තැනකින් කොහෙන් හරි ලියාගත්තත් කමක් නැහැ. හිස් තැනකින්. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රවේගය අහනවා. එතකොට සාමාන්‍ය ප්‍රවේගය
සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ ළමයි මේක මුළු දුර බෙදීම කාලය වේගය නම් සාමාන්‍ය ප්‍රවේගය නම් මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය. මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය. දැන් මුළු විස්ථාපනයත් අපි හෙව්වනේ ළමයි 300යි කියලා. නේ? මුළු විස්ථාපනය 300. එහෙනම් 300 තමයි මුළු විස්ථාපනය. මුළු කාලය 60යි. දැන් 360 බෙදුවම අපිට උත්තරේ 5යි ms ඍණ 1 කියලා ලැබෙනවා. තේරුණාද? ඒකවල ඔන්න ඔය විදිහට සාමාන්‍ය වේගයයි සාමාන්‍ය ප්‍රවේගයයි හොයන්න පුළුවන්. ඉතින් ළමයි ඔයාලා මෙන්න මේ දෙක පොඩ්ඩක් කොටු කරලා තියාගන්න. මේක මම නෝට් එකේ ඔයාලට දීලා නැහැ. කොටු කරලා තියාගෙන ඔයාලගේ නෝට් එකේ කොහේ හරි ඉඳ තියෙන තැනකින් හිස් තැනකින් ඔක ලියලා තියාගන්න. ඔයාලා ලියලා තියාගන්නවා නම් ඔක ඔයාලා ලියලා තියාගන්න උඩ තියෙන තැනකුත් මම කියන්නම්. 14 වෙනි පිටුවේ තනිකර හිස් පිටුවක් තියෙනවා. 14 වෙනි පිටුවේ. ඒ පිටුවේ මේ වෙන මොකුත් ලියන්න නැහැ. ඔයාලට අමතර මොනවා හරි ආව හම්බුනොත් ලියන්න තමයි මේ පිටුව වලට දීලා තියෙන්නේ. එතකොට ඔය 14 වෙනි පිටුවේ මෙන්න මේ සමීකරණ දෙකත් පොඩ්ඩක් ලියලා තියාගන්න. හරි නේද? හොඳයි. මේ ටික හරි. එතකොට මේක එක ගානක්. එතන දැන් මට මේ හරි බයයි ඔයගොල්ලන්ට උගන්වන්න දැන් ළඟ නෑනේ. ඉතින් ඔයාලට එන ප්‍රශ්න මට කියන්න විදියක් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා මේකේ. ඉතින් මේ හරි අමාරුයි බයෙන් උගන්වන්නේ. ඉතින් ඒකින්ද මේ ඒකට ඉතින් කරන්න තියෙන විසඳුම මේවා ආය බලන්න. මොකක් හරි තැනක් තේරුන්නේ නැත්නම් ඒක නිකන් මග ඇරලා යන්න එපා. ඒක ආය බලන්න රිවයින් කර බලන්න ආපස්සට යන්න ආය බලන්න. එහෙම ටිකක් වැඩිපුර මහන්සියක් අරන් තේරුම් ගන්න බලන්න. ඉතින් එහෙමත් තේරෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා ඇහුවත් මම කියලා දෙන්නම්. කෝල් එකක් දුන්නොත් ඒක කියලා දෙන්න පුළුවන්. හරි. අනිත් එක තමයි මේ ගාන ගොඩාක් වැදගත්. තේරුණාද? මේක තේරෙන්නේ නැතුව බෑ. මේක කොහොම හරි ඔයගොල්ලන්ට තේරෙන්නම ඕන. ඉතින් ඒකත් මතක තියාගන්න. නිකන් මේ කෑල්ල පොඩි කෑල්ලන්නේ බැරි වුණාට කමක් නැහැ කියලා අතහැරලා ඊට ටිකට යන්න බෑ. මේ ගණන් 7ක් මේකේ තියෙනනේ 7ම තේරෙන්න ඕන. එකක් හරි තේරෙන්නේ නැත්නම් මේක වැඩක් නැහැ. එහෙම බෑමයි. මේක කරන්න බෑ. ඉතින් මේ කෑලි 7ම කොටස් 7ම තේරෙන්න ඕන. ඒකින්ද මොකක් හරි දෙයක් තේරුම් නැත්නම් අනිවාර්යෙන් මතක ඇතුව අහලා හරි මගෙන් තේරුම් ගන්න කෝල් කරලා අහන්න පුළුවන්. හරි. ඒ ටික තියෙනවා. හොඳයි ළමයි අපි මේ වගේ තව ගණන් ටිකක් හදනවානේ. දැන් හොඳට මේ ගාන ඔයාලගේ නෝට් පොතට එකතු කරගන්න. හැබැයි මතක තියාගන්න එකතු කරගද්දී තේරුණොත් විතරක් ලියන්න. නැත්නම් තේරුම් නැත්නම් වැඩක් නැහැ මේක. හොඳයි. බොහොම පරිස්සමෙන් කොටසින් කොටස ලස්සන්ට මේ ගාන ලියා ගන්න ඕන. හොඳයි අපි තව ගානක් හදමු. මේ ගාන ලියා ගන්න. අපි එතකොට දෙවෙනි ගානනේ ලියා ගන්න. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන වස්තුවක් සරල රේඛීය මාර්ගයක ඒකාකාරව ප්‍රවේගය වැඩි කරමින් වරහන් ASCII දාගන්න නියත ත්වරණයකින් වරහන් වහන්න තත්පර 10ක කාලයක් චලනය වූ විට මීටර් 25ක විස්ථාපනයක් සිදු කරයි. හරි.
තත්පර 10දී ලබාගත් ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10ක කාලයකදී මීටර් 50ක දුරක් චලනය වේ. ඊළඟට තත්පර 20කට පසු වේගය වැඩිද දන්නේ නැහැ. වේගය වැඩි නම් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ඔයාලට ලියා ගන්න පුළුවන් නේ. තත්පර 20කට පසු ක්ෂණිකව නිශ්චල වී තත්පර 10කට පසු ආපසු චලිතය ආරම්භයි. නියත වේගයකින් තත්පර 10කදී ආරම්භක ලක්ෂයට පැමිණ එය පසුකොට එම ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10ක් චලනය වී ක්ෂණික නිශ්චලතාවට පත්වේ. හරිද? හොඳයි. මම ඔන්න තව එකපාරක් කියවන්නද? නෑ, ඔයගොල්ලන්ට පුළුවන් නේ වීඩියෝ එක ආපස්සට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ගානේ කොටස් කීපයක් තියෙනවා. පළවෙනි කොටස අංක 1 චලිතය නිරූපණය කිරීමට විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. හරිද? දෙවෙනි කොටස තත්පර 10කදී ලබා ගන්නා ප්‍රවේගය. තත්පර 10ේදී තත්පර 10ේදී ලබා ගන්නා ප්‍රවේගය සහ ආපසු චලනය වන ප්‍රවේගය සොයන්න. තුන්වෙනි කොටස ගමන් කළ මුළු දුර සහ සිදුවන මුළු විස්ථාපනය කොපමණද? හතරවෙනි ගාන චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. පස්වෙනි කොටස චලිතය සඳහා
ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න. හරිද? චලිතය සඳහා ත්වරණ කාල ප්‍රස්ථාරය අඳින්න. හරි. පුළුවන් අයට චුට්ටක් නවත්තලා උත්සාහ කරන්න පුළුවන්. බැරි අය මම හදන එක බලාගෙන පොතේ ලියාගත්තට කමක් නැහැ. පුළුවන් අය වීඩියෝ එක නවත්තලා හදන්න try එකක් දෙන්න. බැරි අය වීඩියෝ එකේම ප්ලේ වෙන්න දීලා බලා ගන්න. හරි. දැන් අපි ඉස්සල්ලාම එයාලා කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න කියලා නේ. එතකොට මම ඉස්සල්ලාම ප්‍රස්ථාරයට අවශ්‍ය කරන මේ අක්ෂර ටික මෙන්න මේ හරිය ඇඳ ගන්නම්. දැන් ගානේ ඔය පළවෙනි කොටසනේ අංක 1. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නේ. එහෙනම් y අක්ෂය s අකුරු දානවානේ සාමාන්‍යයෙන්. ඒකකයේ මීටර නේ. ඊට පස්සේ x අක්ෂයට දැන් මෙහෙමයි. ඕකේ අර ආපස්සට හැරිලා එන කතාවක් එමත් තියෙන නිසා මේ ඍණ පැත්තකුත් තියෙන්න ඕන. ඒක ඔන්න මම මෙතන බිඳුව කියලා දාලා ඔන්න x අක්ෂය ඒක කාලය තත්පර වලින් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ ගානේ කියනවා මොකද්ද? අපි දැන් ඔය ඡේදයේ කියව මේක ඇඳ ගන්න යන්නේ. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන වස්තුවක් සරල රේඛීය මාර්ගයක ඒකාකාරව ප්‍රවේගය වැඩි කරමින් තත්පර 10ක කාලයක් චලනය වූ විට මීටර් 25ක විස්ථාපනයක් සිදු වේ. තත්පර 10කදී ඔන්න 10 විස්ථාපනයක් සිද්ධ කරනවලු මීටර් 25ක. එහෙනම් තත්පර 10ක් ඇතුළත මෙන්න මේ තැනට එන්න ඕන. හැබැයි කොහොමද එනවා කියන්නේ? මොකද වෙන්නේ? ප්‍රවේගය ඒකාකාරව ප්‍රවේගය වැඩි කරමින්. ඒ කියන්නේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එතන අපි දන්නවා විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය දෙන්නේ. ප්‍රවේගය එන්න වැඩි වෙනවා කියන්නේ එහෙනම් විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණය එන්න වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ වක්‍ර ප්‍රස්ථාරයක් තමයි ළමයි එන්න ඕන. නේද? ඒ අනුක්‍රමණය එන්න වැඩි වෙන ප්‍රස්ථාරයක් එන්න ඕන. මේ මෙයාලා කියනවා ප්‍රවේගය එන්න වැඩි වෙනවා කියලා. එහෙනම් ප්‍රවේගය දෙන්නේ මේ වක්‍රයේ අනුක්‍රමණයෙන්නේ. එහෙනම් අනුක්‍රමණය එන්න වැඩි වෙනවා. ඒතර මෙන්න මේ විදිහට වක්‍ර ප්‍රස්ථාරයක් එනවා. මේක සරල රේඛාවක් නෙවෙයි. මේක වක්‍රයක්. ඊට පස්සේ මොකද කියන්නේ? තත්පර 10දී ලබාගත් ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10ක් කාලයකදී මීටර් 50ක දුරක් චලනය වෙනවා. ඒ කියන්නේ තවත් තත්පර 10ක්. ඒ කියන්නේ මේ මීටර් 20 දක්වානේ. තත්පර 20 දක්වා චලනය වෙනවලු තවත් මීටර් 50ක් නේ. ඔව්. තත්පර 10ක කාලයකදී මීටර් 50ක්. ඒ කියන්නේ දැන් මේ 25 ඉඳන් තව මීටර් 50ක් කියන්නේ එතකොට 50යි 75යි නේ. එතකොට 75ක්. මෙතන 75 දක්වා යනවා. නේද? තව 50ක් නම් 25ට 50ක් එකතු වුණාම 75යි නේ. එතකොට මෙතනට දක්වා එනවලු මොකෙන්ද කියන්නේ? මොන ප්‍රවේගයකින්ද කියන්නේ? තත්පර 10දී ලබාගත් ප්‍රවේගයෙන්ම. එන්න මේ තත්පර 10දී තිබ්බ ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10කදී මීටර් 50ක් දුර යනවා. ඒ කියන්නේ මෙතනට එනවලු මෙතන තිබ්බ ප්‍රවේගයෙන්ම. ඉතින් මෙතන තිබ්බ ප්‍රවේගයෙන්ම කියන්නේ ළමයි ප්‍රවේගය මේකේ නිරූපණය වෙන අනුක්‍රමණයෙන්නේ. එතකොට මෙතනදී තිබ්බ අනුක්‍රමණයෙන්ම තමයි මේ ටික යන්නේ. එතකොට මේක සරල රේඛාවක් එනවා. තේරුණා? කියන්නේ මෙතනදී තියෙන අනුක්‍රමණයම තමයි දිගටම තියෙන්නේ. ඒකට මේ කෝණය නියතයි. කෝණය වෙනස් වෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ අඳිද්දි මෙන්න මෙහෙම ඇඳලා මෙහෙම අඳින්න බෑ. මෙතන මෙහෙම
පොඩි අනුක්‍රමණය වෙනස් වෙන්න බෑ. මේ මෙතනදී තියෙන අනුක්‍රමණයම තමයි දිගටම තියෙන්න ඕන. ඒක සුම්මටව තියෙන්න ඕනේ. මෙහෙම කැට්ටක් යන්න බෑ. මේක වැරදි. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? තප්පර 20ට පසු ක්ෂණිකව නිශ්චල වී තප්පර 10කට පසු ආපසු චලිතය ආරම්භයි. එතකොට මෙතනින් නිශ්චල වෙනවලු. නිශ්චල වෙලා තප්පර 10ක් ගත වුණාට පස්සේ ආපහු චලිත වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ 20 ඉඳන් තප්පර 10ක්. ඒ කියන්නේ 30 වෙනි තප්පරේ දක්වා එයා නිශ්චලව පවතිනවා. එතකොට නිශ්චලව පවතිනවා කියන්නේ එයා එතන නවතිලා ඉන්නවනේ. ඒ කියන්නේ විස්ථාපනීය කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එයා නිශ්චලයි ඉන්නේ එතන. එතකොට එයා එතනට ඇවිල්ලා නිශ්චලව ඉන්නවා. එයා එතන නිශ්චලව ඉන්නවා නම් මගේ එයාගේ අතර දුර කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් විස්ථාපනය නියතයි. ඊට පස්සේ මොකද කියන්නේ? ආපසු චලිතය අරගෙන දැන් මෙතනින් පස්සේ ආපහු ගිහිල්ලා මේ ගියේ කියන ආපස්සට එන්න ගන්නවා. හරි. ඊට පස්සේ කියනවා නියත වේගයකින් තප්පර 10කදී ආරම්භක ලක්ෂයට පැමිණෙනවා. ඒ කියන්නේ තවත් තප්පර 10කදී කියන්නේ මේක 40 වෙද්දී එයා දැන් අර පැත්තට ගියේ කියන ආපහු මගේ ගාවටම එනවා. එහෙනම් විස්ථාපනය කීයක් වෙන්න ඕනද? ආපහු මගේ ගාවටම ආවා නම් විස්ථාපනය බිඳුවක් වෙන්න ඕන. එතකොට මෙයා මෙන්න මෙතන නම් ඔන්න එතනට එනවා. දැන් විස්ථාපනය හරියටම බිඳුවක් වෙනවා. කීයේද? 40 දී. ඊට පස්සේ පැමිණ ආරම්භක ලක්ෂයට පැමිණ එය පසුකොට මොකද කියන්නේ? එය පසුකොට එම ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10ක් චලනය වී නිශ්චල වෙනවා. ඒ වේගෙන්ම තවත් තත්පර 10ක් කියන්නේ 50 වෙනි තත්පරය දක්වා ඒ වේගෙන්ම චලනය. ඒ කියන්නේ ඒ අනුක්‍රමණයෙන්ම ගමන් කරනවා. කියන්නේ ඇවිල්ලා මොකක්ද වෙන්නේ? දැන් මෙයා අර පැත්තට ගිහිල්ලා දැන් මම මෙතන නම් අර පැත්තට ගිහිල්ලා ආපහු මෙතනට ඇවිල්ලා මාව පහු කරගෙන අන්න අර පැත්තට යනවා. තේරෙනවද? ඒක කියන්නේ මේ ඍණ විස්ථාපනයකට එනවා නේ. දැන් මගේ ඉඳන් අර පැත්ත ධන විස්ථාපන මේ පැත්ත ඍණ විස්ථාපන. ඒතර අර පැත්තෙන් ඉඳන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා විස්ථාපනයේ බිඳුවයි මගේ ගාවට ආවම දැන් ආයෙ මාව පහු කරන් අර පැත්තට යනවා කියන්නේ ඍණ පැත්තට යන්නේ. කියන්නේ ඍණ විස්ථාපනයක් එතනින් පස්සේ තියෙනවා. ඔන්න මෙයා ඍණ විස්ථාපනයක් දැන් මෙතනින් පස්සේ පෙන්නනවා. එහෙම යනවලු මීටර් 50ක්. ඔයාලා ඉතින් මේවා හරිද සමාන කොටස් වලට බෙදාගෙන ලස්සනට අදින්න. හරි. එතකොට දැන් මෙතන ප්‍රවේගය කීයද? ඒක අපිට හොයාගන්න පුළුවන්. ඇයි? අර කලින් ගානෙත් ඔය වගේම කතාවක් තිබ්බා. මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණය සමානයි. නේ? මේ පාදය 30යි 40 ගැන 10යි. මේ පාදෙත් 10යි. මේ 90 කෝණ දෙකකුත් තියෙනවා. මේ කෝණයට මේ කෝණෙත් සමාන නම් මෙන්න මේ උසට මෙන්න මේ උස සමාන. මෙන්න මේ උසට මෙන්න මේ උස සමාන. මේ උස කීයද? 75යි. එහෙනම් මේ උසත් 75ක් වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ අගය කීයද? ඍණනේ. ඍණ 75ක් වෙන්න. හරි. එතකොට ළමයි ඔන්න ඕක තමයි අපේ විස්ථාපන කාල ප්‍රස්ථාරය වෙන්නේ. එතකොට ඕක ඕගොල්ලන්ට අඳගන්න පුළුවන් වෙන්න ඕන. හරි. හොඳයි ළමයි. ඉතින් ඊළඟ කොටස් වලට යන්න කලින් ඔයාලා මේ ගාන මේ ඔයාලගේ සටහන් පොතට එකතු කරගන්න. මම මේ කොටස විතරක් වෙනම ලොකු කරලා ස්ක්‍රීන් එකට දාලා දෙන්නම්. ඊට පස්සේ අපි ඊළඟ කොටස් වලට යමු. හරි. මේක ඔයාලා හිමින් සැරේ ඔයාලගේ පොතට එකතු කරගන්නකෝ.
හොඳයි. අපි ගානේ දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටස. මෙතනින් පාරේ. ඒතර ගානේ දෙවෙනි කොටස කියන්නේ මොකද්ද? ඔයාලට මගේ රූප පේන්න නැතුණාට කමක් නැහැ. බෝඩ් එක පේනවා නේද? හරි. තත්පර 10දී ලබා ගන්නා ප්‍රවේගය සහ ආපසු චලනය වන ප්‍රවේගය සොයන්න. ඒතර තත්පර 10 කියන්නේ ළමයි මේක. ඒතර මෙතනදී මෙයාට තියෙන ප්‍රවේගය කියන්නේ මෙන්න මේකේ අනුක්‍රමණය නේද? දැන් විස්ථාපන කාල වක්‍රයන්නේ දීලා තියෙන්නේ. ඒතර ප්‍රවේග කාල වක්‍රය කියන්නේ විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණය. ඒතර තත්පර 10දී තියෙන අනුක්‍රමණය තමයි මෙයාලා අහන්නේ. ඉතින් මේ කෝණේ tan නගේ හොයන්න නම් අපිට මෙන්න මෙතන පොඩි ත්‍රිකෝණයක් ගහ ගන්න වෙනවා. කරලා ඔකේ tan θ හොයමු. දැන් මම ලියන්නම් එකපාරට ලියන්න එපා. තත්පර 10දී ප්‍රවේගය. එහෙම ලියන්න. 10යි s දී ප්‍රවේගය. එතකොට අපි දන්නවා tan θ නේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට මේ ත්‍රිකෝණේ සම්මුඛ පාදය කියන්නේ ළමයි මෙන්න මේ පාදය. ඒ පාදය කීයද? 75න් 25ක් අඩු කරාම මෙන්න මේ උස එනවා. ඒ කියන්නේ 50යි. එතකොට සම්මුඛ පාදය 50යි. බද්ධ පාදය කියන්නේ ළමයි මෙන්න මේ. ඒක එනවා 20න් 10ක් අඩු කරාම එනවා 1 10යි කියන්නේ. එතකොට 50 බෙදීම 10 එනවා. එතකොට 5යි ms ඍණ එකනේ ප්‍රවේගයනේ. ඒක හරිනේ. ඊට පස්සේ ඊළඟට අහනවා ආපසු චලනය වන ප්‍රවේගය නේ. ඒක තුන්වෙනි කොටස. මම ඒක මෙතන ලියන්නම්. නෑ ඒකෙම දෙවෙනි කොටසෙම දෙවෙනි ගානෙම තව කොටසක්. ආපසු චලනය වන ප්‍රවේගය. එතකොට මෙන්න මේ කියන්නේ මෙතනදී තමයි ළමයි එයා අර ටිකක් දුර ගිහිල්ලා නැවතිලා ඉඳලා ආපහු එන්න පටන් ගන්න මෙන්න මෙතනදී නේ. ඒකනේ විස්ථාපනය අඩු වෙන්නේ. ඒතර ආපහු චලනය වෙන අවස්ථාවලම මෙන්න මේ ටික. ඒතර ඔන්න ඔය ටිකේදී තියෙන ප්‍රවේගය තමයි ආපසු චලනය වෙන ප්‍රවේගය කියලා කියනවා. ඒතර මෙන්න මේ කොටසේ අනුක්‍රමණය හොයාගත්තා නම් හරි. ඔකට ලේසිම ක්‍රමය තමයි මෙන්න මේතනින් මෙන්න මේ කෝණේ tan නගේ හොයන්න හරි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ සැලකුවනම් වැඩි හරි. ඔන්න ඔය ත්‍රිකෝණේ tan alpha හොයන්න. එතකොට ඒක තමයි අනුක්‍රමණය ප්‍රවේගය දෙනවනේ. tan alpha කියලා කියවුවොත් tan alpha විතර සම්මුඛ පාදය කියන්නේ මෙන්න මේ පාදය. ඒක අපි දන්නා මේ 75යි නේ. එතකොට මේ පාදය නම් මීටර් 75යි කියලා. මේ 75 බෙදීම බද්ධ පාදය කියන්නේ මෙන්න මේක. 40 30ක් කියම 10යි නේ. එතකොට වෙනවා ළමයි 7.5යි ms ඍණ එකක්. හැබැයි පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මේ අනුක්‍රමණය ඍණ අනුක්‍රමණයන්නේ. ඍණ අනුක්‍රමණයන්නේ මේක. මේ මෙයාගේ අනුක්‍රමණය බිඳුවර අඩුයි ඍණ පැත්තට තියෙන. ඍණ අනුක්‍රමණයක් නම් මොකද? මෙයාට තියෙන ඍණ ප්‍රවේගයක් ඉඳන් මෙතන පොඩ්ඩක් ඍණ ලකුණක් දාලා තියන්න ඕනේ. මොකද දැන් අර පැත්ත ධන පැත්ත නම් එයා දැන් ආපහු හැරලා එද්දි ඍණ පැත්තට නෙන්නේ. එතකොට එයාට තියෙන ඍණ ප්‍රවේගයක්. දිශා මාරු වෙනවා. ඍණ ප්‍රවේගයක්. ඉතින් මෙතන ඍණ ලකුණ දැම්මේ නැත්නම් ලකුණක් හම්බෙන්නේ නැති වෙනවා. හරි. ඊළඟ කොටස් වලට යන්න කලින් ළමයි මෙන්න මේ ටිකත් ලියා ගන්න ඕන නම් මේකට අදාළව ටික කලින් රූපෙම එකතු කරගන්න. ඊට පස්සේ මේ ටිකත් ලියා ගන්න. හොඳයි අපි දැන් තුන්වෙනි ගානට යමු. මේ ගානේ තුන්වෙනි කොටසට. ඒකේ මොකක්ද කියන්නේ? ගමන් කළ මුළු දුර සහ මුළු විස්ථාපනය කොපමණද? එහෙනම් ඉතින් අපි මුළු දුර හොයමු.
ඒවනම් දැන් ඉතින් අමාරු නෑ. මේ මුළු දුර කියන්නේ මොකක්ද දැන්? දැන් අපි හිතන්න. මෙයා මේ පැත්තට මීටර් 25ක් ගියා. ආය මීටර් 50ක් ගියා. ඒතකොට මුළු දුර මීටර් 75ක් ගිහිල්ලා තියෙනවා නේ. මම නම් මෙහෙම අදින්න. එතකොට මෙයා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා ළමයි මීටර් 75ක්. 75. ඊට පස්සේ මෙතන නිශ්චලව ඉඳලා තියෙනවා නේ. විස්ථාපනය වෙනස් වෙලා නැහැ කියන්නේ එයා නිශ්චලව තමයි ඉඳලා. ඊට පස්සේ ආපස්සට කොච්චර දුර ඇවිල්ලාද? මෙතන ඉඳන් මෙතනට. ඒ කියන්නේ 75 ඉඳන් මෙතනට 75යි ආපහු ඍණ පැත්තට තවත් 75ක් ගිහලා නේ. තේරෙනවද ඒ කරපු වැඩේ? දැන් මෙතනට ගිහිල්ලා මෙතන පොඩ්ඩක් නැවතිලා ඉඳලා ආපහු මේ කලින් හිටිය තැනට, ඒ කියන්නේ පස්සට මීටර 75ක් උත් ඇවිල්ලා ආයේ ඒකත් පහු කරගෙන 75ක් ගිහලා නේ. එහෙනම් මෙන්න මේ පැත්තට තවත් 75ක් ගිහලා. තේරෙනවද? ඔන්න ඔය වගේ චලිතයක් තමයි ළමයි මෙයා සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මෙයාගේ මුළු දුර ඇහුවොත් මෙහෙට 75ක් ගියා දකුණු පැත්තට, වම් පැත්තට 75ක් ආවා. ඊට පස්සේ ආයෙ හිටිය තැන කව කරගෙන ආයෙ මේ පැත්තටම තවත් 75ක් ගියා. 75ව 3ක්. එතකොට ඔය ටික එකතු වෙනවා මුළු දුර වෙනවා මීටර් 225ක් කියලා. තේරුණාද? එතකොට ඕක තමයි මුළු දුර. ඒක හරි. ඊට පස්සේ මුළු විස්ථාපනය එකක් තමයි. විස්ථාපනය කිව්වේ ළමයි ආරම්භක පිහිටීමයි මෙතනයි අවසාන පිහිටීමේ අතර වෙනස. කියන්නේ විස්ථාපනය කියන්නේ ළමයි මෙන්න මේක. එතකොට විස්ථාපනයේ මේ දුර කීයද? දැන් බලපු ගමන් පේනවනේ. මේ වෙනස නා ඒක කීයද? මීටර් 75. ඒතර විස්ථාපනය මීටර් 75යි. හැබැයි ළමයි දැන් අපි මේ පැත්තේ එතකම මේ ඒක නම් මෙහෙම හිතන්න ඕනත් නැහැ. මේ ප්‍රස්ථාරයෙන් ගන්නත් පුළුවන් නේ. අවසානයේ විස්ථාපනය කීයද? 75යි. හැබැයි මෙයා මේ ඍණ පැත්තට සිද්ධ කරපු විස්ථාපනයක් නේ තියෙන්නේ. කින්දර මේ ඍණ 75 දැම්මේ. ඒතර විස්ථාපනය ලියද්දි ඍණ ලකුණක් ඉස්සරහට දාන්න ඕන. ඍණ 75 තමයි විස්ථාපනය වෙන්නේ. විස්ථාපනය කියන්නේ දෛශ කියන්නේ. එතකොට ඒ ලකුණත් එක්ක ආදේශ කරන්න. හොඳයි ළමයි ඊළඟ ගානට යන්න කලින් ඔයාලා මෙන්න මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්න. හොඳයි අපි කීවෙනි කොටසද දැන් තියෙන්නේ? 4 වෙනි කොටස. අපි ඒකට යමු. ඒකේ මොකද්ද කියන්න බලමු. චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. එතකොට මොකද කරන්නේ? අපි ඉස්සෙල්ලා අක්ෂර ටික ඇඳගමු. ප්‍රස්ථාරය නේද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගත්තොත් y අක්ෂය ප්‍රවේගය ඒකක ms ඍණ 1. පස්සේ ඔන්න x අක්ෂය කාලය තත්පර නේ බිඳුව. එතකොට එයාලා මුලින්ම කියනවා මේ මෙතනදී මොකක්ද උනේ? බිඳුවේ ඉඳන් තත්පර 10 දක්වා වෙච්ච වැඩි බලමු අපි ඉස්සෙල්ලා. ප්‍රවේගය අනුක්‍රම අපි දන්නවා විස්ථාපන කාල වක්‍රයේ අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය දෙන්නේ. දැන් මේ මුල් ටිකේ මොකද උනේ? අනුක්‍රමණය එන්න වැඩි වුණා. මේ වක්‍රයක්නේ තියෙන්නේ නේ. මේ කෝණය එන්න වැඩි වෙනවා. එහෙනම් ප්‍රවේගයත් මොකද වෙන්නේ? එන්න වැඩි වෙන්න ඕන. අපි හිතමු මෙන්න මේ විදිහට වැඩි වුණා. ප්‍රවේගය අපි ගමු මෙන්න මේ විදිහට වැඩි වුණා. ඒකට ඕනම් මේ ප්‍රවේගයේ විශාලත්වය අපි පස්සේ බලමු.
වැඩි. ඊට පස්සේ මෙතනින් පස්සේ මේ නියත අනුක්‍රමණයක් තමයි තියෙන්නේ. නේ? අනුක්‍රමණය නියතයි. කෝණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අනුක්‍රමණීය නියතයි නම් මෙයාගේ ප්‍රවේගයත් නියතයි. ඒක ඔන්න නියත ප්‍රවේගයක් තියෙනවා. කියන්නේ 20 වෙනි තත්පරය දක්වා නියත ප්‍රවේගයක් තියෙනවා. ඊට ප්‍රවේගයේ නියත ප්‍රවේගයේ අගය මේකේ tan θ ගෙන් දෙනවා කියලා කිව්වේ. ඒක අපි හොයාගත්තා. 5යි ms ඍණ එක. එතකොට මෙන්න මේ ප්‍රවේගය 5යි. එකක් තේරෙන්නේ නැති කියලා හිතන්න. අකුරු පොඩිද? පේන්නේ 10යි. මේක 20යි. මේක 5යි. ඊට පස්සේ මෙතනින් පස්සේ 30 ඉඳන් 50 වෙනකම් නෑ 20 ඉඳන් 30 වෙනකම් එයා නිශ්චලයි නේ විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ නිශ්චලයි. ඕනනම් තව විදිහකට කියන්න පුළුවන් මේකේ අනුක්‍රමණය කීයද? බිඳුවයි. අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා නම් ප්‍රවේගයත් බිඳුවයි නේ. අයි මෙතන අනුක්‍රමණයේ බිඳුවයි. අනුක්‍රමණයෙන් ප්‍රවේගය දෙනවා. එහෙනම් ප්‍රවේගය මේ 30 වෙනි තත්පරය දක්වා බිඳුවයි. එතකොට ප්‍රවේගය බිඳුව. ඊට පස්සේ ගත්තොත් 40 50 දක්වා ගත්තොත් එතකොට 30 ඉඳන් 50 දක්වාම තියෙන්නේ මොකද්ද? මේ තියෙන ආපසු චලනය වන ප්‍රවේගය කීයද? ඍණ 7.5. එහෙනම් මේ 30 ඉඳන් 50 දක්වාම තියෙන්නේ මොකද්ද? ඍණ 7.5ක ප්‍රවේගය. ඍණ 7.5ක ප්‍රවේගයක් තියෙනවා. හරි. එතකොට මේක තමයි ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය වැඩි හිතන්න දෙයක් නැහැ නේ. මෙතනින් පස්සේ ප්‍රවේගය 5යි කියලා හොයාගත්තා. 30 ඉඳන් 50 දක්වා ප්‍රවේගය ඍණ 7.5යි කියලා හොයාගත්තා. 30 ඉඳන් 50 දක්වා මේකයි මේ එකම අනුක්‍රමණයනේ මෙතන ඉඳන් මෙතනටම තියෙන්නේ. ඒක අනුක්‍රමණය නියතයි නම් 30 ඉඳන් 50 දක්වා ප්‍රවේගයක් නියතයි. ඒක ඍණ 7.5. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ එතන අහන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය විතරයි. හරි. එහෙනම් ළමයි දැන් ඔයාලා මේ ප්‍රස්ථාරය ඔයාලගේ මේ ගානට එකතු කරගන්න. හරි. දැන් එහෙනම් අපි ගානේ අවසන් කොටස. අපි ගානේ 5 වෙනි කොටස නේද? මම මේකට පහලින් මේක කරන්න. මොකද මේ ත්වරණ කාල ප්‍රස්ථාරය තමයි අහන්නේ. ඒකට මේකට යටින් මදින්දි ලේසි. එතකොට ත්වරණ කාල ප්‍රස්ථාරය. ඒතර අපි මේක බැලුවම පේනවා ළමයි දැන් මෙහෙමනේ. ප්‍රවේග කාල වක්‍රයක අනුක්‍රමණයෙන්නේ ත්වරණය දෙන්නේ. එතකොට මෙතන මේ ධන අනුක්‍රමණයක් තියෙනවා. ඒතකොට ධන ත්වරණයක් තියෙනවා. මේක ඍණ අනුක්‍රමණ කොහෙවත් නැහැ. එහෙනම් ඍණ ත්වරණයක් නැහැ. ඒ කියන්නේ ත්වරණ කාල ප්‍රස්ථාරය ගත්තොත් මෙහෙම ඍණ පැත්තක් අඳින්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ධන පැත්තක් විතරක් ඇඳාම ඇති. කාලය ඉස්නේ. මේක ත්වරණය. ඒ නේ ms ඍණ 2. මෙතන බිඳුව. ඔන්න මේවා 10 20 30 50 නේ. එතකොට බලන්නකෝ. හරි ලේසි. මෙතන
ත්වරණයක් තියෙනවා ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ ධන අනුක්‍රමණයක් තියෙනවා. ධන අනුක්‍රමණයක් තියෙනවා නම් ධන ත්වරණයක් තියෙනවා. ඔන්න ධන ත්වරණය. අනුක්‍රමණයෙන් ත්වරණය දෙනවා. මෙතන ධන අනුක්‍රමණයක් තියෙනවා නම් ධන ත්වරණයක් දෙනවා. ඒතකොට මේකේ අනුක්‍රමණයේ ධන එනම් ත්වරණයක් තමයි. මෙතන අනුක්‍රමණය කීයද? බිඳුවයි. එහෙනම් ත්වරණයක් බිඳුවයි. මෙතන අනුක්‍රමණය කීයද? බිඳුවයි. එහෙනම් ත්වරණයක් බිඳුවයි. ඊට පස්සේ මෙතන අනුක්‍රමණය කීයද? ඒකත් බිඳුවයි. එහෙනම් ත්වරණයක් බිඳුවයි. ඒ කියන්නේ ඇත්තටම මෙයාට ත්වරණයක් තිබිලා තියෙන මේ ආරම්භයේදී පමණයි. එතනින් පස්සේ අර ත්වරණයක් නැහැ. ඒතර මේක තමයි ත්වරණ කාල ප්‍රස්ථාරය. ඔයාලට ඕන නම් මේ ත්වරණයේ අගය හොයන්න. ඒ අගයත් හොයන්න එක හොඳයි. මේකේ අගය කීයද කියන එක හොයන්න පුළුවන්. ත්වරණය දෙන්නේ ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙනම් මේ 0.10යි අතර ත්වරණය කියන්නේ මේ 0.10 අතර අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ tan θ නේ. දැන් වාට මෙතන මම මේ හරිය සුළු කිරීම කරන්නම්. ත්වරණය දෙනවා tan θ. tan θ කියන්නේ මේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් සම්මුඛ පාදය කියන්නේ මෙන්න මේ පාදය. මේ පාදයේ උස 5යි නේ. මේ උස 5යි. එහෙනම් 5 බද්ධ පාදේ. බද්ධ පාදේ කියන්නේ මෙන්න මේක. මේ පාදේ 10යි නේ. මෙතන 10 නේ ඉලක්කම. 5 බෙදීම 10යි. එතකොට ත්වරණය එනවා 5 බෙදීම 10 කියන්නේ දශම 5යි ms ඍණ 2. එහෙනම් මෙන්න මේ අගය 0.5යි කියලා අපිට ලියන්න පුළුවන්. තේරුණාද? එතකොට මේක තමයි ත්වරණ කාල ප්‍රස්ථාරය. ඉතින් සාමාන්‍ය ප්‍රස්ථාරයක් අඳිද්දී මේ වගේ ස්ථානවල ඒ අගයන් ලියන්න ඕන නැත්නම් නිකම්ම හැඩය විතරක් ඇඳලා ලකුණු දෙන්නේ නෑ. දැන් මෙතනත් මේ ප්‍රවේගය 5යි කියලා ලිව්වා. මෙතන ප්‍රවේගය ඍණ 7.5 කියලා ලිව්වානේ. ඉතින් ඒ වගේ ත්වරණ කාල ප්‍රස්ථාරයේ තියාගෙන ලියන්න ඕන. ඒතර ඕක තමයි ළමයි උත්තරේ වෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය අඳින්නත් ඕන. ඒ ත්වරණය හොයලා ඒ ත්වරණයේ අගය මෙතනින් ලියන්නත් ඕන. හරි එහෙනම් මෙන්න මේ ටිකත් ඔයාගේ නෝට් එකට එකතු කරගන්න. හොඳයි. එහෙනම් අපි දැන් ටිකක් ලොකු ගණන් දෙකක් අද හැදුවනේ නේද? එතකොට මේ ගණන් දෙක හොඳටම ඔයාලට තේරෙන්න ඕන. තේරුම් නැත්නම් තමයි මේක ඔයාලට අමාරු වෙනවා. ඒකින්ද ඒක කොහොම හරි මහන්සි වෙලා විශේෂ වීරයක් අරගෙන ඒ ගණන් දෙක තේරුම් ගන්න ඕන. ඉතින් මොන හරි තැනක් තේරුම් නැත්නම් මං කිව්වා මගෙන් අහන්න පුළුවන් කියලා. කෝල් කරලා අහන්න පුළුවන්. ඒකට කොහොම හරි ලබන සතියේදී ඒ ගණන් දෙක හොඳට තේරලා තියෙනවා. ඊට අමතරව මේ වගේ මම තව ගානක් ඔයාලට ගෙදර වැඩට දෙන්නම්. එතකොට ඒ ගෙදර වැඩ දෙන ගාන ලියා ගන්නකෝ එනම් ඉස්සෙල්ලා. එතකොට මේ අංක 3 කියලා දාලා ලියා ගන්න මේ ගාන. ඔන්න කියවනවා. ඔන්න ලියා ගන්න. හරි කෙලින් මාර්ගයක නිශ්චලතාවයෙන් ගමන් අරඹන මෝටර රථයක් 0.4යි ms ඍණ 2 0.4යි ms ඍණ 2 නියත ත්වරණයකින් තත්පර 50ක කාලයක් චලනය වී ලබා ගන්නා ප්‍රවේගයෙන් තත්පර 50ක කාලයක් චලනය වී ලබා ගන්නා ප්‍රවේගයෙන් විනාඩි 5ක කාලයක් චලනය වී 0.5 ms ඍණ 2 කට 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 0.5 ms
ඒකාකාරව ප්‍රවේගය අඩු කර ඒකාකාරව ප්‍රවේගය අඩු කර නිශ්චලතාවයට පත්වේ. නිශ්චලතාවයට පත්වේ. හරි. මන්දනය වූ කාලය තත්පර 10කි. මන්දනය වූ කාලය තත්පර 10කි. හරි. ගානේ පළවෙනි කොටස ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. ගානේ දෙවෙනි කොටස මෝටර් රථය ලබා ගන්නා උපරිම ප්‍රවේගය සොයන්න. මෝටර් රථය ලබා ගන්නා උපරිම ප්‍රවේගය සොයන්න. ගානේ තුන්වෙනි කොටස මෝටර් රථය චලනය වූ දුර කොපමණද? මෝටර් රථය චලනය වූ දුර කොපමණද? හතරවෙනි කොටස චලනය සඳහා විස්ථාපන කාල සහ ත්වරණ කාල ප්‍රස්ථාර අඳින්න. විස්ථාපන කාල සහ ත්වරණ කාල ප්‍රස්ථාර අඳින්න. හරිනේ. එතකොට ඔක පොඩි ගානක් සමහර විට ඉතින් හදන්න උත්සාහ කරන්න තමයි ඕන. අනිවාර්යෙන් හදන්න ඕන කියලා ගන්න නැහැ ළමයි උත්සාහය කරනවා නම් හරි. එතකොට මෙන්න මේ ටික මතක තියාගන්න. එතකොට මේ සතියේ ඔයාලාගේ නෝට් එක නේද පොඩි කිසියම් ප්‍රමාණයක් නෝට් එක ලිව්වනේ. ඒ ලියපු ටික මට ෆොටෝස් ගහලා එවන්න ඕන. ඊට පස්සේ අපි ගණන් දෙකක් හදුවානේ. හදලා ඒ දෙක ඔයාලගේ අර ගණන් හදන පොතේ ලියාගත්තා. එන්නේ ලියාගත්ත ගණන් ටිකෙත් ගණන් වලත් ෆොටෝස් දෙකක් ගහලා ෆොටෝස් ටිකක් ගහලා එවන්න ඕන ෆොටෝස් ටික. ඊට පස්සේ මම දැන් ලියුණානේ ගෙදර වැඩක් නේද? ඒ ගෙදර වැඩ ගානත් හදලා ඒකෙත් ෆොටෝස් ටික මට ගහලා එවන්න ඕන. වැරදුනාට කමක් නැහැ. ඔයාලට පුළුවන් විදිහට හදලා එවන්න. පුළුවන් පොඩි කාණයක දැන් අපි තුමු පළවෙනි කොටස විතරයි කරේ කියලා. ඒත් කමන්නේ. ප්‍රස්ථාර විතරයි නෑ ප්‍රවේග කාල ප්‍රස්ථාර විතරයි නම් යන්නේ. ඒත් කමන්නේ. ඒ වලට පුළුවන් ටිකනේ. ඒකේ හරි ෆොටෝස් එකක් ගහලා එවන්න ඕන. ගාන හරිද වැරදිද සම්පූර්ණයෙන් කරාද නැද්ද කියන එක අදාළ නැහැ. කරපු ටිකේ ෆොටෝ එකක් ගහලා එවන්න ඕන. ඒතකොට ඔන්න ඔය කියපු දේවල් තුනේම ෆොටෝස් එවන්න ඕන. එකක් තමයි නෝට් එක. අනිත් එක පන්තියේ හදපු ගණන් දෙක. අනිත් එක තමයි මම දීපු ගෙදර වැඩ. ඔන්න ඔය තුනේම ෆොටෝස් ගහලා මට එවන්න මේ සතියේ අනිවාර්යෙන් එවන්න ඕනේ. හොඳේ දැන් කලින් පාඩම් වල ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ඒව එක්කෙනෙක් දෙන්නෙක් කරන්නේ ඉතුරු හැමෝම මට නෝට්ස් ඒ වල ෆොටෝස් ගහලා එවනවා. ඒ එවපු නැති අය ගැන මම පස්සේ බලා ගන්නම්. ඉතින් මේ සතියේත් අර කලින් එවුවා වගේම ෆොටෝස් ගහලා එවන්න. හරි ළමයි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. thank you හැම දිනකටම